दिनेश थोड़ा बात कर लो आप करो बाउंस 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 again the president. Jesus says he is the light, the eternal light, light of the world. And we all, every one of you should also become the light and lighten the whole world. People, those who are in the darkness, let all the youth be enlightened with the gospel of Jesus Christ and enlighten the whole world. In the name of Jesus Christ, we light. Amen. Amen. Come, President. Thank you. Thanks. God bless you all. Glory to God. Glory to God. Thank you, Jesus. සුබුදැසනක් හාලෙලූයා දෙවියන් වහන්සේට සියලු ගෞරවය දෙනවා අද උන්වහන්සේ උතුම් ආත්මයක් ඇති දෙවියන් වහන්සේගේ බලවත් සේවකයෙක් අප මැදට ගෙනලා තියෙනවා අපි මේ අවස්ථාව ගැන දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා Dr. Madhu Krishnan. It is my greatest pleasure to be a part of this, introducing a very eminent personality of your kind to this audience. Please pardon me. I tried to read about you and I was ought to give an introduction about you, but to be very honest, being very humble, I was lost reading your articles, the achievements, and I was like, how to put all this in one single paper. So please pardon me if I miss anything. ඔහු ගැන මට හඳුන්වා දෙන්න කිව්වා. මම ඔහු ගැන කියනකොට ඔහුගේ තියෙන achievements සුයි ඔහු ජීවිත කාලය තුලදී ලැබලා තියෙන ජයග්‍රහණ ඒවා හඳුන්වලා දෙන්න බැරි තරම් ප්‍රමාණයක් තියෙනවා. ඔහු නමින් Dr. Madhu Krishnan නිකෝබාර් අන්දමන් දූපත්වල උපත ලැබූ ඊටාම චූටි පවුලක හින්දු බ්‍රාහ්මීන් පවුලක උපත ලැබූ කෙනෙක්. ඔහුගේ තාත්තට හින්දු ටෙම්පල් හින්දු පන්සල් 100ක් තිබිලා තියෙනවා. මොහු වැඩිමල් පුතා. එතකොට උදෑසන නමස්කාරය හින්දු ආගමේ ප්‍රකාරයේ නමස්කාරය කරන්නට එදිලා තිබුණේ ඔහුට. නමුත් ඔහුගේ සීයා මහත්මා ගාන්ධි
සමග සමකාලීනව ෆ්‍රීඩම් ෆයිටර්ස් කියලා නිදහස් සටනේ සිටපු කෙනෙක්. ඔහුගේ සීයාව බ්‍රිතාන්‍ය වාසීන් අත්අඩංගුවට ගන්නවා. පළවෙනි පාර සීයාව අත්අඩංගුවට ගත්තාම සීයා හිරෙන් පැනලා යනවා. පැනලා යන්නේ ශ්‍රී ලංකාවට. එතකොට ඔහුට ශ්‍රී ලංකාව එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් නැවත වතාවක් සීයාව බ්‍රිතාන්‍ය වාසීන් ශ්‍රී ලංකාවෙන් හිරාඩා සිටින අවුරුදු 40ක් ඒ දූපතේ සිර කර තිබෙනවා. ඉතින් ඔහුගේ හිතේ ක්‍රිස්තියානිකාරයන් කියමු ඔහුට එහෙම ආකල්පයක් කිසිම ප්‍රියමනාප ආකල්පයක් නෙවෙයි තිබුණේ. ඇයි බ්‍රිතාන්‍ය වාසීන් ක්‍රිස්තියානි නිසා ඔවුන් වද හිංසා කරන නිසා ඔහු හැම වෙලාවෙම ඔවුන් පිළිබඳව අකමැත්තකින් පිළිකුලකින් සිටියේ. නමුත් ඔහු ඉංජිනේරු විද්‍යාලයට ඔහු සුප්‍රසිද්ධ විද්‍යාඥයෙක් ලෝක සුප්‍රසිද්ධ විද්‍යාඥයෙක්. ඔහු ඉංජිනේරු විද්‍යාලයට ගිහිල්ලා බයිබලය ගැන කියවලා ඔහු දෙවියන් වහන්සේ සම්මුඛ වෙලා දේව සේවයට යෙදෙනවා. ඔහු ගැන කතා කරනවා නම් ඔහුව ඉන්දියාවේ බහලා තිනවා මදර් තෙරේසා සහ මහත්මා ගාන්ධි කියන ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන් හා සමකාලීන එවැනි තත්ත්වයේ සාමය උදෙසා මහන්සි වෙච්ච කෙනෙක් හැටියට හඳුන්වනවා. ඇමරිකා එක්සත් ජනපදයෙන් ජනාධිපතිතුමා බැරක් ඔබාමා ගේ ජීවිත කාලයේදී ලැබෙන ප්‍රෙසිඩන්ට්ස් ලයිෆ්ටයිම් අචීව්මන්ට් අවෝඩ් කියන ඒ උතුම් සම්මානය ලබපු ප්‍රථම ඉන්දියානුව ඩොක්ටර් මදු ක්‍රිෂන්. අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මේ වෙනකොට governor at Oxford Higher Academy of United Kingdom, also an ambassador for American Diplomatic Mission for International Relations. සහ ඔහු පුරෝගාමී සභාපතිතුමා Academy of Universal Global Peace. සහ ඔහුට හම්බ වෙලා තිබෙනවා Best Peace Builder Award for the Century. මේක නෙල්සන් මැන්ඩෙලාට පසුව නෙල්සන් මැන්ඩෙලා ඔබ සියලු දෙනා අහලා තියෙනවා. ඔහුට පසුව මෙම සම්මානයෙන් පුදනු ලැබුවා වූ තැනැත්තා ඩොක්ටර් මදු ක්‍රිෂන්. ඒකම ඔහු තවත් ගොඩාක් අන්තර්ජාතික සම්මාන ලබා තිබෙනවා. 1997 දී Best Environmental Engineering Scientist Award, 2007 දී Rising Personality of India, 2008 දී International Human Excellence Award and Gold Medal. ඉතින් අපි වේගවත් අත්පොලසන්නාදයක් දෙන අපි ඔහුට ගෞරවයෙන් ආරාධනා කරමු මේ සභාව අමතන ලෙස. Dr. Madhu Krishnan, I earnestly request you to address this gathering. I give all honor, all glory, and all thanks to my Lord and Savior Jesus Christ for this wonderful time which God has given to me to come to this part of this earth planet here in a great country, Sri Lanka. සියලු ගෞරවය සියලු මහිමේ ප්‍රශංසාව මගේ ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දෙනවා. මේ අවස්ථාවේදී මේ පෘථුවියේ මේ ස්ථානයට උන්වහන්සේ මට එන්ට ලබා දුන්නා වූ කරුණාව ගැන මම උන්වහන්සේට ස්තුති කරනවා. It's a great privilege for me to come to the land where my own grandfather, he could live for some years of time, a couple of years, when he was hiding from the British government during those days. In 1901, he was arrested from the land of Sri Lanka and he was sent to Andaman Nicobar Cellular Jail, which is a very tough and very terrific jail. Those days, all the freedom fighters, they were sent to that jail by the British government. මට ඉතාම භාග්‍යයක් 1901 වසරේදී මගේ පියාගේ පියා මගේ සීයා මේ ශ්‍රී ලංකාවේ වාසය කරා. ඔහුව මේ ස්ථානයේදී ශ්‍රී ලංකාවේදී තමයි අත්අඩංගුවට අරගෙන නිකොබාර් අන්දමන් දූපත්වල සෙලියුල කියන සිර කඳවුරට අවුරුදු 40ක් සිරගත කිරීම සඳහා යවු. ඉතින් මේ දේශය සමග මගේ සම්බන්ධකමක් තිබෙනවා. මම භාග්‍යයක් කොට සලකනවා මේ දේශයට පාය තබන්න ලැබීම ගැන මේ අවස්ථාවේ. Now it is 12:30. I think I am given till what time I can stand over here. Where is the president? President Naomi. Yeah.
Till what time? Till 1 o'clock. Do you all agree with me? Till 1 o'clock? So till 1 o'clock. Yes. Is it okay? Bible says if two of you agree together, anything on this earth, ask, it shall be given to you. බයිබලයේ සඳහන් කරනවා දෙදෙනෙකු යමක් පිළිබඳව එකඟ වෙනවා නම් ස්වර්ගයේ ඒ දේ ඉෂ්ට වෙන්න සලස්වනවා කියලා. So if you agree, then we can go ahead. ඔබ එකඟ වෙනවා නම් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඔබ එකඟ වෙනවද? If we all agree together, then we can see a mighty revival. ඔබ අපි සියලු දෙනා එකඟ වෙන්න යනවා නම් මහත් වූ පිබිදීමක් අද ඔබ දකින්න යනවා. And whatever you shall ask, it shall be given. ඔබ අහන ඕනම දෙයක් ලැබෙන්න යනවා. I know this particular time till 1:30, till 1 o'clock is a great time for us. Glory to God. අපිට මේ කාලය ඊටම අනාර්ග කාලයක් වෙන්න යනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Though I am a Bible teacher, I am teaching to the scientists, I am a teacher teaching to big bishops, I am teacher to who's teaching to many big pastors throughout the world. I can teach, for more than 6 hours or 7 hours, but now you are the young leaders, so I will not take much time. So with 1 hour, we are going to do a great thing. Glory to God. Hallelujah. මම බයිබල් ආචාර්යවරයෙක් වගේම මම විද්‍යාව පිළිබඳව ආචාර්ය සහ අනෙකුත් විෂයන් සම්බන්ධව බොහෝ අයට ආචාර්ය මඟ පෙන්වන කෙනෙක්. ඉතින් ඔබ තරුණ නායකයන් නිසා මම පැය 6ක් වුණත් උගන්වන්න පුළුවන් සමර්ථකම් ඇති කෙනෙක්. මම එච්චර වෙලා ගන්නෙ නෑ. පැයක වගේ කාලයකින් ඔබට අනාර්ග ඉගැන්වීමක් කරන්නට යනවා. I know you must be enjoying all these 2 days, and now for another 3 days you all are going to have a great time. මම විශ්වාස කරනවා ඔබ මේ දවස්වල අනාර්ග කාලයක් ගත කරනවා. ඉදිරි දවස්වලත් අනාර්ග කාලයක් ගත කරන්න යනවා කියලා. As my topic is the Christian youth leadership. මගේ මාතෘකාව තරුණ ක්‍රිස්තියානි නායකත්වය. I know you all are leaders, that is why you are sitting over here. මම දන්නවා ඔබ සියලු දෙනා නායකයෝ. එම නිසා තමයි ඔබ මේ පුටුවේ ඉඳගෙන ඉන්නේ. You all have some or the other leadership quality. ඔබ හැමෝටම යම් ආකාරයක හෝ නායකත්ව ලක්ෂණ තිබෙනවා. In different field you are having, God has already blessed you with a leadership quality. නොයෙකුත් ක්ෂේත්‍ර වලින් වෙන්න පුළුවන් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කර තිබෙනවා. When I see you all, it reminds me of my young days, of my youth days when I was in the engineering college. මට ඔබව දකින්නකොට මගේ තාරුණ්‍යයේදී ඉංජිනේරු විද්‍යාලයේ සිටියේදී මගේ තාරුණ්‍යය සිහියට එනවා. At that time only I accepted the Lord as my personal savior. ඒ කාලයේදී තමයි මම යේසුස් වහන්සේ මගේ පුද්ගලික ගැලවුම් කරුවාණන් හැටියට පිළිගත්තේ. In the initial stage, I was just knowing Jesus as my personal savior. I was not knowing that Jesus is also our healer. I was not knowing that Jesus is also our comforter. I was not knowing many characteristics as of Lord Jesus Christ. මම මූලාරම්භයේදී උන්වහන්සේ මගේ පෞද්ගලික ගැලවුම් කරුවාණන් හැටියට පමණයි දැන සිටියේ. නමුත් උන්වහන්සේ මගේ සුවදායකයාණන්, උන්වහන්සේ මගේ මිදුම් කරුවාණන් යන තවත් පුළුල් වූ දේවල් පිළිබඳව අදහසක් මට තිබුණේ නැහැ. Someone can help me in reading the book of Matthew 9th chapter 37 and 38th verse. Please help us. කවුරු Someone හරි in the mic. ඉදිරිපත් වෙන්න මතෙව් සුභාරංශියේ Any one person keep one mic somewhere there among the crowd, among the leaders, among the leaders. Among the leader, and when I refer some Bible verse, please read loudly from there. Book of Matthew, 9th chapter, 38th verse. Please help. එබැවින් You can come in the front, sister. Please come. Yeah, keep the mic with you. Whenever I'm referring some words, please read. එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියා නෙවන ලෙස ගොයමේ ස්වාමියාට යාඥා කරන්නයි කිසේක. What we read in English that our Lord, our Jesus Christ is also the Lord of harvesting. මක්නිසාද අපගේ ස්වාමින් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අස්වැන්නේ ස්වාමින් වහන්සේද වනසේක. In your language, it's written the same thing. Am I right? Is it okay? Our Lord is not only the Lord, our Savior. Our Lord is not only the Lord, our healer. He is also the Lord of harvesting. Glory to God.
උන්වහන්සේ අපේ ගැලුම් කරුවාණන් පමණක් නොව උන්වහන්සේ අපේ සුවදායකයන් පමණක් නොව උන්වහන්සේ අස්වැන්නේ ස්වාමින් වහන්සේද වනසේක. So you be free. Whenever I say glory to God, you can also raise your hand. You can also say hallelujah. You can say glory to God. You can clap, anything. Don't be like a stiff person. You be active, be lively in the hall. Glory to God. ඔබටත් නිදහසේ හැසිරෙන්නට ඔහු ආරාධනා කරනවා දැඩි තද ගතියෙන් මිදිලා ප්‍රශංසා වේවා කියනකොට ඔබ කැමති ආකාරයෙන් අතොසවලා හෝ අත්පොලසන්නාද දෙමින් හෝ ඔබ නිදහසේ මේ කාලය ගත කරන්න කියලා So be free. You rejoice in the Lord. නිදහසේ සිටින්ට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. Anything comes in your mind, if you want to clap, you clap. You want to say glory to God, you say hallelujah, whatever it may be, you do. Because we are now rejoicing the Lord, He is in midst of us. Jesus is in the midst of us. Glory to God. උන්වහන්සේ අප මැදේ සිටින නිසා ඔබ නිදහසේ උන්වහන්සේ ගෞරවයට පැමිණෙන ආකාරයෙන් උන්වහන්සේ ප්‍රශංසා කරන ආකාරයෙන් ඔබගේ සිත පවසන ආකාරයෙන් හැසිරෙන්න. So our Jesus is also the Lord of harvesting. උන්වහන්සේ අස්වැන්නේ ස්වාමින් වහන්සේද වනසේක. Sister, read just one verse before that. What is written in the Bible? Just one verse before the book of Matthew, 9th chapter. Just read 37 verse. එවිට උන්වහන්සේ තමන් ගෝලයන්ට කතා කොට ගොයම නම් බොහෝය නමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය. Yeah. So there are many, the harvest is plenty, the Bible says. Even Jesus is mentioning that. අස්වැන්න බොහෝ සෙයින් තිබෙනවා කියලා යේසුස් වහන්සේම පවසනවා. But the laborers are few. ඒ වුණාට ගොවියන් ස්වල්පයයි. What does it mean? The leaders are few. නායකයෝ ස්වල්පයයි. The disciples are few. ගෝලත්වයට ස්වල්පයයි. The evangelists are few. එවැන්ජලිස්ටවරුන් ස්වල්පයයි. The pastors are few. දේවගතිවරුන් ස්වල්පයයි. The servants of God are few. දෙවියන් වහන්සේගේ සේවකයෝ ස්වල්පයයි. Believers are few. විශ්වාසවන්තයන් ස්වල්පයයි. More than 7.3 billion population of the whole world, God has chosen me, you and you and you and you. Glory to God. 7.3 බිලියන ජනගහනයක් අතරින් උන්වහන්සේගේ ගොවියන් අශ්වැන්න නෙලන ගොවියන් හැටියට උන්වහන්සේ අප සියලු දෙනාව තෝරගෙන තිබෙනවා. It is not a simple thing that God has chosen us. උන්වහන්සේ තෝරගෙන තිබෙන්නේ පහසු කාර්යයකට නෙවෙයි. It is not by chance, it is not by accident that you are today sitting in the leadership seminar. අහම්බෙන් නොවේ ඔබ මේ ස්ථානයේ සිටගෙන සිටින්නේ. It is also important that in the midst of more than 20 million population of Sri Lanka, God has chosen each and every one of you. It's a great pleasure. Hallelujah. මිලියන 20ක් වැනි ජනගහනයකින් උන්වහන්සේ සේවය සඳහා ඔබ ස්වල්ප දෙනා තෝරාගෙන තිබෙනවා. උන්වහන්සේ ප්‍රශංසා වේවා. God has chosen us. දෙවියන් වහන්සේ ඔබව තෝරාගෙන තිබෙනවා. He has chosen us as leaders. උන්වහන්සේ ඔබව නායකයන් හැටියට තෝරාගෙන තිබෙනවා. Let us read the book of, once again, the book of John, 15th chapter, 16th verse, very carefully. Let us read that particular verse. අපි ශුද්ධ යෝහන් 15 වෙනි පරිච්ඡේදය කියමු. Book of John, 15th chapter, 16th verse. 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය. නුඹලා මා තෝරා ගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කළෙමි. Glory to God. Hallelujah. You have not chosen me, I have chosen you. Who says whether this verse is said by Apostle Paul or by Peter or by James? Who said this? කවුද මේක පවසන්නේ? පාවුලුතුමා, යාකෝබ්, ජේම්ස් තුමා කවුද මේක පවසන්නේ? Book of John, 15th chapter, 16th verse. Who has written? Who says that? ශුද්ධ යෝහන් පොත කවුද මේක ලියා තිබෙන්නේ? It's not by any other pastor, it's not by any other apostle, it's not by Peter, John, James and all, but Jesus himself said that. කවුරුත් නෙවෙයි, පාවුලුතුමාවත් ජේම්ස් තුමාවත් නෙවෙයි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේයි මේක පවසන්නේ. Jesus says, you have not chosen me, I have chosen you. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාපත් කළෙමි කියලා. It's not that we are somebody very peculiar. It's not that we are somebody very beautiful looking or the boys looking very handsome. It's not because of our handsome. It's not because we are so beautiful that God has chosen us. ඒ උන්වහන්සේ තෝරාගෙන තිබෙන්නේ අපි සුවිශේෂ වූ එහෙමත් නැත්නම් ඊටම
කඩවසම් වූෂණකක් නිසා නෙවෙයි. It's not that we are born in a very good family. Our family is having a high status, financially very sound. It's not because of that. උසස් පවුල් පසුබිමකින් උසස් ආර්ථික තත්ත්වයකින් එන පවුල් පසුබිමකින් අපි පැමිණෙන නිසා නෙවෙයි උන්වහන්සේ අපිව තෝරගෙන තිබෙන්නේ. If we all close our eyes, we can understand we are just nothing. අපි කිසිම වැදගැම්මකට ඇති අය නොවේ. We are just nothing if we compare with the people, all very stinking rich people in the world. In front of all such Bill Gates, in front of all such Tata, Birla and the big people, we are just nothing. But God has not chosen them. God has chosen each and every one of us. Hallelujah. උන්වහන්සේ සමාජයේ උසස්යයි සම්මතව පිළිගනු ලැබුවා වූ පොහොසත්යයි සම්මතව පිළිගනු ලැබුවා වූ බිල් ගේට්ස් වැනි එහෙමත් නැත්නම් ටාටා ආයතනයේ අයිතිකරුවන් වැනි අය මැද්දේ ඔවුන් සිටියදී ඔබවයි මාවයි තෝරගෙන තිබෙනවා. Of course, we pray that God should choose them also. They should also be the citizen of the kingdom of God. The rich people also to be citizen of kingdom of God. That also we pray for that. We pray that the Prime Minister, the President of Sri Lanka, the ministers of Sri Lanka should also be the citizen of the kingdom of God. Glory to God that we are praying earnestly. අනිවාර්යෙන් අපි යාඥා කරනවා ඕන්ද එවැනි තත්ත්වයේ අයද ශ්‍රී ලංකාවේ අගමැති ඇතුළු එවැනි උසස් අයද දේව රාජ්‍යයේ සමාජිකත්වය ලබන පිණිස. Let us read the same verse once again, that the purpose for which God has chosen us. අපි නැවත වතාවක් ඒ පදයට ඇහුම්කන් දී උන්වහන්සේ අපව තෝරාගත්තා වූ කාරණාවට සවන් දෙමු. What is the purpose for which God has chosen us? උන්වහන්සේ අපව තෝරාගත්තා වූ කාරණාව කුමක්ද? Yes, we are privileged that God has chosen us. Fantastic, very good. But let us not be satisfied. අපි හොඳයි උන්වහන්සේ අපව තෝරාගත්තා. නමුත් අපි ඒකෙන් සන්තුෂ්ටියටපත් නොවි තෝරාගත්තේ ඇයි කියලා අපි හොයලා බලමු. And all the time sometimes we all ask something or the other from God. All the material blessing, it is getting fulfilled. Our prayers are answered. Fine, fantastic. But that is not the end result. That is not the purpose for which God has chosen us. හොඳයි අපි උන්වහන්සේගෙන් දේවල් ඉල්ලනවා භෞතික දේවල් ඉල්ලනවා ඒවා අපිට ලැබෙනවා නමුත් ඒ අවසාන ප්‍රතිඵලය නොවේ. උන්වහන්සේ තෝරාගත්තා වූ කාරණාව කුමක්ද? God has chosen us for a specific purpose, for his mission. උන්වහන්සේ අපිව තෝරාගෙන තිබෙනවා සුවිශේෂී වූ කාරණාවකට උන්වහන්සේගේ මෙහෙ. Let us read that purpose. අපි ඒ කාරණාව කියවමු. Hallelujah. Hallelujah. නුඹලා මා තෝරාගත්තා නොව Yes. මම නුඹලා තෝරාගෙන පත් කළෙමි. Yes. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය. Hallelujah. 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 Glory to God. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. God has chosen us. දෙවියන් වහන්සේ අපව තෝරාගෙන තිබෙනවා. He has honored us. උන්වහන්සේ අපවට ගෞරවයක් දීපේ තිබෙනවා. Shall we shake our hand to the person next sitting to you? Just say to the person next, your friend who is sitting next to you, say, God has honored you. ඔබ ඊළඟ සිටින කෙනාට අතට දී පවසන්න දෙවියන් වහන්සේ ඔබව ගෞරවයට පත් කර තිබෙනවා කියලා. God has honored you. දෙවියන් වහන්සේ ඔබව ගෞරවයට පත් කර තිබෙනවා. God has honored you. දෙවියන් වහන්සේ ඔබව ගෞරවයට පත් කර තිබෙනවා. Again, Jesus says, I have loved you. ඒ වගේම යේසුස් වහන්සේ කියනවා මම නුඹට ප්‍රේම කළා කියලා. I have loved you. මම නුඹට ප්‍රේම කළා. We have not loved God, but Jesus has loved us. අපි උන්වහන්සේට ප්‍රේම කළේ නැහැ නමුත් උන්වහන්සේ අපිට And ප්‍රේම here කළා. he says that you have not chosen me, I have chosen you. And මෙතනදී කියනවා නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාපත් කළෙමි The word කියලා. of God says, I have chosen you and I have ordained you in my congregation. මම නුඹලා තෝරාපත් කළෙමි ඒ වගේම මම නුඹ සභාවේ ආලේප කර තිබෙනවා කියලා He උන්වහන්සේ has කියනවා. ordained us in the congregation, in the vineyard of the God, maybe as believer, but maybe as disciple or evangelist or as worship leader, whatever it may be. God has ordained us in the congregation, in his kingdom, in his body. Hallelujah. උන්වහන්සේගේ මිදි උයනේ නොඑක ආකාරයෙන් ඔබව විශ්වාසවන්තයෙක් හැටියට එහෙමත් නැත්නම් නමස්කාරය මෙහෙවන්නෙක් හැටියට අනෙක් ආකාරයෙන් උන්වහන්සේ ඔබව වෙන් කරලා පත් කර තිබෙනවා. The Bible says in the book of 1 Timothy 2nd chapter 4th verse that this is the desire of God that all men to be saved and come to the knowledge of truth. That is the desire of God.
දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනයේ සඳහන් වෙනවා සියලුම මනුෂ්‍යයන් ගැලවීම ලබන එක උන්වහන්සේගේ අභිප්‍රාය කියලා. It is the desire that all men to come to the truth. And the truth is, there is no other name under the heaven and on this earth planet other than the name of Jesus, which can bring the salvation to the mankind. ඒ වගේම උන්වහන්සේගේ හදවතේ ආශාව තමයි සියලු මනුෂ්‍යයන් සත්‍ය දැන ගැනීම. ඒ සත්‍ය නම් මේ මිහිතලේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැර වෙනත් ගැලවුම් කරුවෙක් නැති බවත් සියලු දෙනා උන්වහන්සේ ගැලවුම් කරුවන් හැටියට පිළිගන්න බවත්. As Jesus said, I have chosen you and I have ordained you so that you go and bring fruits unto me, and your fruits shall remain forever and ever. Then if you do so, a complimentary prize will be given to us, that whatever you shall ask in my name, my Father from heaven, he shall give unto you. Glory to God. Hallelujah. ඒ වගේම උන්වහන්සේ කියනවා නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන ඕනෑම දෙයක් උන්වහන්සේ නුඹලාට ලබා දෙන බවට. We ask only from the God. අපි අහන්නේ උන්වහන්සේගෙන් විතරයි. But as Bible says that Jesus has told, you go and bring the fruits unto me. We are not giving the fruits to the God. උන්වහන්සේ කියනවා නුඹලා ඵලදාව රැගෙන එන්න කියලා. Jesus said in the book of John, we know that he has called us as the friend. We are the friends of Jesus. උන්වහන්සේ කියනවා නුඹලා මාගේ මිත්‍රයෝ කියලා. He said, I have not called you as my servant, but I am calling you as my friends. උන්වහන්සේ කියනවා නුඹලා මාගේ සේවකයෝ නොව නුඹලා මාගේ මිත්‍රයෝ Shall we කියලා. all say, shake hand, and shake hand to the person next to you, say, you are the friend of Jesus. ඔබ අනිත් පස්ස සිටින කෙනාට අත අතදී කියන්න ඔබ දෙවියන් යේසුස් වහන්සේගේ මිත්‍රයෙක් කියලා. Just shake hand and with a smiling. Don't just සිනාමුසු මූණින් Don't do like that. ග්‍රම්බ්ලින් ෆේස් එකකින් එහෙම නැත්නම් with a smiling face. සිනාමුසු මූණෙන් කියන්න ඔබ With යේසුස් වහන්සේගේ with මිත්‍රයා. that joyful, I think you had a good breakfast. You have enough energy to smile and to shake මම hands. විශ්වාස කරනවා ඔබට ඇතිතරම් ශක්තිය තිබෙනවා කියලා සිනාමුසු මූණින් අත අත දීලා ඔබ යේසුස් වහන්සේගේ මිත්‍රයෙක් කියලා පවසයි කියලා. Hallelujah. හalleluya. Yes, just shake hand to the person next to you with a smiling face. ඊළඟ කෙනා එක්ක සිනාමුසු මූණින් අත අත දීලා Once again, you greet the person next to you. එක තප්පරයකින් අනිත් එක්කෙනාට අත අත දෙන්න. Shall we once again? ආයෙ වතාවක්. Hallelujah. හalleluya. Hallelujah. හalleluya. This is exercise also when you are sitting quiet on the chair. This is something like for the blood circulation. It is මේක required. ඔබේ ලේ ගමනාගමනය සම්බන්ධ ව්‍යායාමයකුත් වේවි. Next time, I'm going to say, shake hand to the person sitting behind you. මම ඊළඟ වතාව අපිට කියන ඔබේ පිටුපස්සේ සිටින කෙනාට So, අත අත දෙන්න so කියලා. that when you turn like this, because morning the breakfast was very heavy, උදෑසන ආහාරයේ බර නිසා ඔබ අනිත් පැත්ත හැරෙනකොට ඔබේ ලේ ගමනාගමනයත් වැඩි වෙයි. and the heavy lunch is waiting soon after this session. මේකෙන් පස්සේ දිව ආහාරයත් සූදානම්ව තිබෙන නිසා. So we have to make, some metabolic, some kind of exercise for our ball to be ready. So next time I will ask you to turn back on the back, the person sitting next to you, and just shake hand. Glory to God. Glory to God. නැවත ඊළඟ වතාවේදී මම ඔබට පිටිපස්ස හැරලා අත අත දෙන්න කියයි. So we say that Jesus is our friend. එහෙනම් අපි කියනවා යේසුස් වහන්සේ අපේ මිත්‍රයා කියලා. It's not we, but Jesus said, I am your friend. සමාවෙන්න උන්වහන්සේ කියනවා අපි උන්වහන්සේගේ So මිත්‍රයා we කියලා. have to maintain the friendship with Jesus Christ. එහෙනම් අපි මේ මිත්‍රත්ව සම්බන්ධතාවය රැකගත යුතුයි. Friendship with Jesus Christ means, like suppose some two neighbors are having good friendship. One day, suppose if they have cooked very good biryani or very good chicken or very good, fish curry, they give one bowl of fish curry to the next neighbor because they love the neighbor. අපි හිතමු ඊටාම සුහදව සිටින අසල්වාසීන් දෙදෙනෙක් සිටිනවා කියලා. ඔවුන් රසවත් බුරියානි එකක් හෝ එහෙමත් නැත්නම් මාළු ව්‍යංජනයක් හැදුවොත් ඔවුන් අතර තියෙන සම්බන්ධතාවය ඉහළ නිසා ඔවුන් පිගානක භාජනයක අසල්වැසියා සමග බෙදා ගන්නවා. If anything good, new thing they cook, they share with the neighbor. Always, transferring one bowl of good cooked food to the next day and next අලුත් door යමක් neighbor. පිස දැමුවොත් පිසුවොත් ඔවුන් අසල්වැසියා සමග බෙදා ගන්නවා. Because this is there in the friendship circle. මේක තමයි මිත්‍රත්වයේ සර්කල් එක. But if the other friend always taking your bowl of chicken, the bowl of, the mutton curry, the bowl of fish curry, not giving you even a simple urga, that a pickle also not giving you back.
නමුත් අපි හිතමු එක අසල්වැසියෙක් ඔබ දෙන බුරියානි, චිකන් කරි, ෆිෂ් කරි ඔක්කොම ගන්නවා. ඒත් ඔබට අච්චාරු ටිකක්වත් දෙන්නේ නැහැ. Always taking, not giving only a small pickle. ඕක හැම වෙලාවෙම ගන්නවා ඔබට අච්චාරු ටිකක්වත් Do දෙන්නේ you නැහැ. think this is friendship? ඔබ හිතනවාද මේක මිත්‍රත්වය කියලා? How many of you say that this is friendship? කී දෙනෙක් කියනවාද මේක මිත්‍රත්වය කියලා? Is this friendship? මේක මිත්‍රත්වයද? Yes or no? ඔව්ද නැද්ද? This is not friendship. It means the policy, giving and taking policies should be balanced. Hallelujah. දීම සහ ගැනීම කියන ප්‍රතිපත්තිය සමතුලිත වෙන්න අවශ්‍යයි. Even the countries like suppose Dubai and like suppose Sri Lanka, in Dubai they don't have the rice, they don't have coconut. In Dubai, in the Middle East area, they don't have the rice, sugar, and other thing. Sri Lanka, they have a good rice, they have very good tea. The plantation tea, Sri Lanka's tea is world famous. I had been to some remote corner in Atlantica and other places also. There also people are drinking, Sri Lanka tea. I was so amazed. In some remote places in Europe and some places, they drink Sri Lanka tea. Glory to God. Hallelujah. That He made the land of Sri Lanka so fertile, producing all good food. The foodstuffs is being exported to so many countries. Glory to God. අපි හිතමු ඩුබායි රට සහ ශ්‍රී ලංකාව අතර තියෙන අන්තර් සම්බන්ධතාවය කියලා. ඩුබායි රටේ හාල් නැහැ, පොල් නැහැ, තේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීයව වැවෙන තේ, ශාස්ත්‍රීයව වැවෙන පොල් තිබෙනවා. අත වශයෙන්ම කතා කරනවා නම් මම දැකලා තියෙනවා ඊටාම ලෝකේ කෙළවරවල් වල පවා ශ්‍රී ලාංකීය තේ පාවිච්චි කරන අපි දෙවියන් වහන්සේට ඒ ගැන ප්‍රශංසා කරනවා. And when the government of Sri Lanka, the country of Sri Lanka is exporting something to the other country, to the Middle East or XYZ, then from that country they will be also importing something. That is why when the import and export is done, the friendship is in balanced situation. එතකොට රටවල් අතර මිත්‍රත්වතාවය සමතුලිත වන්නේ එක් රටකින් අනිත් රටට යමක් අපනයනය කරනකොට ඒ රටේ නොමැත්තා වූ දේවල් එම රටින් මෙම රටට එකී අපනයනය කරනු ලැබුවා වූ රටට ආනයනය කරනු ලබන. එවැනි පසුබිමකදී මෙම රටවල් අතර මිත්‍රත්වයේ සම්බන්ධතාවය සමතුලිත වෙනවා. We are receiving abundance of blessing from Jesus. අපි අනන්ත අප්‍රමාණ ආශිර්වාද යේසුස් වහන්සේගෙන් ලබනවා. Without taking any cost from us, He has purchased us from His blood. Hallelujah. අපිට ඒකට සත පහක් වියදම් වෙලා නැහැ. උන්වහන්සේගේ ලේ වලින් උන්වහන්සේ ආශිර්වාද මිලයට ගෙන තිබෙනවා. Without taking any visa fees. If you go to any country, even for entering into any country, you have to pay the visa fees. You have to get a visa stamped. But Jesus, without taking any cost, any payment, He has granted us the visa of eternal kingdom. He has given us a visa, permanent visa to the eternal kingdom of God. Glory to God. උන්වහන්සේ අපෙන් කිසිම අය කිරීමක් නැතුව සදාකාල ස්වර්ග රාජ්‍යයේ ඇතුළත් වීමේ අයිතිවාසිකම අපිට දී. ඔබ දන්නවා ඔබ පිට රටකට යන්න ගියත් වීසා ෆී එක කියලා යම් මුදලක් අය කරනවා. නමුත් උන්වහන්සේගේ නොකැලැල්ලේ වලින් උන්වහන්සේ සදාකාල රාජ්‍යයේ අයිතිවාසිකම අපිට දීලා තිබෙනවා. As a friend, He has already done for us. ඒක Hallelujah. උන්වහන්සේ මිත්‍රයෙක් හැටියට කරලා ඉවරයි. He has delivered us from many kind of sicknesses, උන්වහන්සේ අපිව නොඑක ආකාර අසනීප තත්වයන්ගෙන් නිදහස් කරලා තිබෙනවා. with many kind of the bondages of the dark spirit of the darkness. He has delivered us, many of us, from that spirit. නොඑක් ආකාරයේ අන්ධකාර බැමි වලින් බන්ධන වලින් උන්වහන්සේ අපිව නිදහස් කරලා තිබෙනවා. Oh, but what we are giving to God. එහෙනම් අපි මොනවද උන්වහන්සේට දීලා තියෙන්නේ? Jesus is not asking any gold. He's not asking any silver from you. He says, go and bring fruits unto me. උන්වහන්සේ ඔබෙන් ඒ වෙනුවට රත්තරන්වත් රිදීවත් ඉල්ලන්නේ නැහැ. උන්වහන්සේ ඔබෙන් අහනවා අස්වැන්න නෙලාගෙන එන්න කියලා. And your fruit shall remain forever and ever. ඒ වගේම ඔබේ ඵලදාව සදාකාලෙන් සදාකාලයට ඔබ සමග තිබෙන්න යනවා. He's not asking to bring pineapple. He's not asking to bring mango. I know the pastor Nisanka will be very happy if you bring every Sunday lot of pineapple, lot of papaya, and lot of jackfruits and all. He'll be very happy. The family will be very happy. උන්වහන්සේ ඔබෙන් අන්නාසිවත් අඹවත් ගස් ලැබුවත් ඉල්ලන්නේ නැහැ. But Jesus said, bring the fruits and your fruits shall remain forever. Papaya, oranges, pineapple will not remain. Only for 2 days or 3 days it will be perishing. නමුත් යේසුස් වහන්සේ කියනවා
ඔබ ඵලදාව රැගෙන එන්නේ ඵලදාව ඔබ සමග තිබෙන්න යනවා කියලා ගස් ලැබු අන්නාසි අඹ දවස් දෙකකින් කුණු වෙලා යනවා. So Jesus says, you bring the fruit of the soul. You bring the soul to my congregation. Hallelujah. When one soul is repenting and coming to the kingdom of God, added to the body of Christ, his name will be written in the book of life, and he shall never perish. He shall be forever and ever. උන්වහන්සේ කියනවා උන්වහන්සේ ආත්ම රැගෙන එන්න කියලා. ඒ ආත්ම රැගෙන එන විට එවැනි ආත්මයක් සදා කාලයට තිබෙනවා. ඔවුන් කවදාවත් විනාශ වෙන්නේ නැහැ කියලා. So this is the mission of God. මේක තමයි දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන මෙහෙය. For that there is a complimentary price. ඒකට ඔබට වරප්‍රසාද දීමනාවක් තිබෙනවා. If you go to some, super shop, or if you go to some big mall, the shopping mall, if you buy one TV, they'll say, buy one TV, get something free. Buy one, get one free. ඔබ සුපිරි වෙළඳ සලකට එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රොනික ආයතනයකට ගියොත් ඔබ විශාල ටීවී එකක් ගත්තොත් ඒ ටීවී එක සමග ඔබට වරප්‍රසාදයක් හැටියට තවත් ත්‍යාගයක් හැටියට දෙයක් ලබා දෙනු ලබනවා. There are a lot of such, good lucrative packages are there. Buy one, get one free. එවැනි ආකර්ෂණීය පැකේජ් ඔබට අද ලෝකයේ දකින්න ලැබෙනවා. එකක් ගන්නකොට තව එකක් නොමිලේ ලැබෙනවා. As we just now read, if you do so, if you bring the fruit of the soul, whatever you shall ask in my name, it shall be given unto you. This is the promise of God. This is the complimentary price given to us by God. උන්වහන්සේ කියනවා නුඹ ආත්ම නැමැති ඵලදාව රැගෙන ආවොත් නුඹ මාගෙන් ඉල්ලන මොනියම් දෙයක් වුවත් නුඹට දෙනු ලැබෙනවා කියලා. එයයි වරප්‍රසාද දීමනාව. I'm talking out of my experience which Jesus has added in my practical life. මම මේ කතා කරන්නේ මගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමක තිබෙනා වූ පෞද්ගලික අත්දැකීම හේතු කරගෙනයි. From a small place, Andaman Nicobar Island, God has taken me to the entire world. And now many countries, prime ministers, they know me by my name. All honor, all glory, and all thanks to our Lord Jesus Christ. Hallelujah. උන්වහන්සේ එහෙම කරනවා මගේ පෞද්ගලික අත්දැකීම නිකොබාර අන්දමන් දූපත් වැනි ඊටාම කුඩා දූපතක ඉඳන් උන්වහන්සේ මාව ලෝක ප්‍රසිද්ධ ස්ථානවලට ගිහිලා තියෙනවා. සමහර ප්‍රසිද්ධ පුද්ගලයන් මාව නමින් පවා රාජ්‍ය නායකයන් මාව නමින් පවා දන්නවා. And I know that from this land, the same similar kind of island, like Andaman Island, you are also in Sri Lanka Island. From this island also, you youngsters, the youth leaders, with the special anointing, after this 3 days session, God will use you mightily in many parts of the world. එලෙසම උන්වහන්සේ මේ ශ්‍රී ලංකා දීපය නිකොබාර අන්දමන් වැනි මේ ශ්‍රී ලංකා දීපයෙන් ඔබ වැනි තරුණ නායකයන් පාවිච්චි කරලා උන්වහන්සේ ලෝකේ පුරාවට රැගෙන යන්න යනවා. But for that reason, what is the objective where we want to impart you for these 3 days, that you should go back and train other leaders. That is the main thing. The last one, if you read that, you will be a transformed leader to lead and to train others to do the same thing. When you go back, I know only 100, a few people would have come over here. I know many people could not come over here, but now this is your responsibility. After receiving the leadership training, go and bring many. You train many more people among your friend circle, in your congregation, in your villages, in your city, in your town. ඔබ මේ අවසාන වගන්තිය බැලුවොත් ඔබට පේනවා මේ ස්ථානයේ සුළු ප්‍රමාණයක් ඉන්නවා බොහෝ සංඛ්‍යාවකට එන්න බැරුව යයි. නමුත් ඔබ නායකත්වය ලැබූ පසු ඔබ ගොස් ඔවුන්ව නායකත්වයට පුහුණු කරන්ට යනවා. Hallelujah. Hallelujah. It is different from the normal, leadership. Our leadership is with biblical approach. I could succeed in the whole world by the concept, by the biblical teaching, by adopting the biblical principles in my life, and I became a world famous guy. Glory to God. Hallelujah. සාමාන්‍ය නායකත්ව පුහුණුවීම් වල වගේ නෙවෙයි බයිබලයට අනුකූලව ලබන්නා වූ ඉගැන්වීම් වලින් ලැබෙන නායකත්වයෙන් ඔබ බොහෝ ජයග්‍රාහී පුද්ගලයන් වෙන්න යනවා මා වගේ. As a man of science and technology, I as a scientist, a renowned scientist, I proclaimed very strongly that no science, no
technology can bring peace in this earth planet. Only the gospel of peace, the gospel, the Prince of Peace, Jesus Christ, the biblical truth can bring establish peace in this earth planet. ඔබ දන්නවා ඇති මම තාක්ෂණය සහ විද්‍යාව පිළිබඳව ආචාර්යවරයෙක් ඒ වගේම විද්‍යාඥයෙක් නමුත් මම ඍජුව පවසනවා ඒ තාක්ෂණයටවත් ඒ විද්‍යාවටවත් සාමය ඇති කරන්න බෑ මේ මිහිතලේ සාමය ඇති කරන්න පුළුවන් බයිබලයට අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. Hallelujah. 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 I as a scientist have proved that even the Newton story, many scientific research, many scientific formulas, many scientific things, maybe by Newton or by Archimedes or by the space theory, whatever it may be, are all totally based on Bible, on the biblical truth. Glory to God. මම විද්‍යාඥයෙක් හැටියට පැහැදිලිවම කියනවා සියලුම විද්‍යාඥ න්‍යායන් ඒක ආකිමිඩිස්ගේ න්‍යාය වෙන්න පුළුවන් නිව්ටන්ගේ න්‍යාය වෙන්න පුළුවන් මේ සෑම විද්‍යාඥ න්‍යායක්ම බයිබලයේ සත්‍යතාවයට යටයි. Maybe in the coming days, because I know you all are the students of science, it will be very interesting for you when we prove that Newton or Archimedes or many kind of things in the world, the scientific research, are based on the biblical truth. It will be very interesting for you to understand. Many NASA scientists, many scientists of the world, when they have understood the truth, many have received the salvation through Jesus Christ in the world. Glory to God. ඔබ තරුණ අධ්‍යාපනය ලබන විද්‍යාව අධ්‍යාපනය ලබන දරුවන් හැටියට අනාගතයේදී ඔබට ඒත්තු ගැනෙයි නිව්ටන්ගේ න්‍යාය හෝ ආකිමිඩිස්ගේ න්‍යාය හෝ සෑම විද්‍යාඥ න්‍යායක් මේ බයිබලීය සත්‍යතාවයට එකඟ වෙන බවට. Because this is the fundamental truth. Jesus is not one among the god and goddesses in the world. We know that in some other mythology, there are 33.5 crores, means 360 millions of god and goddesses. But Jesus is not one among the god and goddesses. He is the only creator. He is the only God. His name is the only name through whom, through the name of Jesus only, the salvation can come to the mankind, to the humanity on this earth planet. අනෙකුත් ආගමික ඉගැන්වීම් වල වගේ නොවේ ඒවායේ බොහෝ දෙවිවරුන් ගැන මිලියන සංඛ්‍යාත දෙවිවරුන් ගැන පවසනවා නමුත් උන්වහන්සේ එලෙස දෙවිවරු ගණනාවකින් එක දෙවි කෙනෙක් නෙවෙයි උන්වහන්සේ මේ මිහිතලය මැව්වා වූ එකම දෙවියන් වහන්සේ. Hallelujah. 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 If at all you have to become a very dynamic youth leader in the coming days, what do you have to do? ඔබ ඊටම ධෛර්ය සම්පන්න ජව සම්පන්න තරුණ නායකයෙක් වෙන්න අවශ්‍ය නම් මොනවද ඔබ කළ යුත්තේ? We all desire that you all should become a very dynamic youth leader. අපේ හදවතේ ආශාව ඔබ ජව සම්පන්න ජ්වලිත තරුණ නායකයෙක් වීම දැකීමයි. Not for any other purpose. වෙන කිසිම කාරණාවක් සඳහා නොවේ. Not for your own self glory. ඔබේ තමකම එහෙමත් නැත්නම් මවත්මය සඳහා Not නොවේ. for your own pride. ඔබගේ උඩඟුකම සඳහා නොවේ. Not for making yourself you are puffed up because you are a big man, a big leader. ඔබ ජනප්‍රිය නායකයෙක් හැටියට ප්‍රසිද්ධ වීම සඳහා නොවේ. It's not because of that. ඒ සඳහා නොවේ. It is because that we are the friend of Jesus and the desire of Jesus that all men to be saved and to come to the knowledge of truth. We as the friendship, maintaining the friendship with Jesus by bringing and adding new souls, many new souls to the kingdom of God, making them also as a citizen of the kingdom of God. ඊට සඳහන් කරනු ලැබුවා කිසිම කාරණාවක් නිසා නොවේ උන්වහන්සේ සහාපැති අතර පවතිනා වූ මිත්‍රත්වයේ කාරණ කොටගෙන අපි උන්වහන්සේ වෙතට ආත්ම නැමැති ඵලදාව රැගෙන ඇවිත් උන්වහන්සේ සමග මිත්‍රත්වය පවත්වගෙන යන නිසායි. That means Jesus says we have to be fruitful. උන්වහන්සේ කියනවා අපි ඵල දැරිය යුතුයි කියලා. We have to be fruitful all the time. අපි සියලු අවස්ථාවලදී ඵල දැරිය යුතුයි. So now today we'll take a decision. All the unfruitfulness in our spiritual life, we will cancel that. අපි එහෙනම් අද තීරණය කරන්න ඕනේ ඵල නොදරන්නා වූ කේන්දෑරි ස්වභාවය අපේ ජීවිතවලින් ඉවත් කර දමන්න. And by adopting the principle of Bible, the 9 fruits of the Holy Spirit, which is mentioned in the book of Galatians, we will bring the 9 fruits of the fruit of Spirit in our spiritual life
so that with that maturity, the spiritual maturity, we can add many new soul, the fruit of the soul to the kingdom of God. එසේනම් අපි අද තීරණය කරන්න අවශ්‍යයි ආත්ම නැමැති ඵලදාව රැගෙන ඇවිත් ආත්මික පරිණතභාවයට පැමිණෙන්නට. Let us read the book of Galatians, 5th chapter, 28th verse. අපි ගලාති පොත කියවමු. Someone can help us in reading. Yes, sister, read that. What are the fruit for bringing the soul to the kingdom of God? First of all, we should have these all characteristics. This fruit, මේ පෞරුෂත්ව ලකුණු දෙවියන් වහන්සේගේ රාජ්‍ය ආත්ම නැමැති ඵලදාව රැගෙනීම සඳහා මේ පදේ කියනා වූ පෞරුෂත්ව ලකුණු අප තුල තිබිය යුතුයි. we should be fruitful. අපි ඵල දැරිය යුතුයි. Read ඵලවලින් පූර්ණ that. විය යුතුයි. Yeah. ගලාති 5:22 Yes. නොමුත් ආත්මයන් වහන්සේගේ ඵල නම් Huh? ප්‍රේමය Number one. ප්‍රීතිය Number slowly. Number one. ප්‍රේමය One second, repeat. ප්‍රේමය Everybody. ඔක්කොමලා කියන්න. Everybody. ප්‍රේමය, Very good. Number two. ප්‍රීතිය Preetya. Repeat. ප්‍රීතිය, Repeat. Glory to God. Number three. සමාදානය Very important. Samadhanam. සමාදානය, Repeat. සමාදානය Glory to God. Next. ඉවසිලිවන්තකම Huh? I cannot pronounce. Yeah. ඉවසිලිවන්තකම, Okay. Repeat. ඉවසිලිවන්තකම, ඉවසිලිවන්තකම Repeat. Glory to God. Next. කරුණාවන්තකම Okay. Karuna. Yes. කරුණාවන්තකම, Repeat. කරුණාවන්තකම Repeat. කරුණාවන්තකම Glory to God. Hallelujah. Next. යහපත්කම Okay. Repeat. යහපත්කම, Repeat. යහපත්කම Very good. Glory to God. Next. විශ්වාසකම Because we are believer, we have to believe. Glory to God. Next. මෘදුකම Yes. Repeat. මෘදුකම Repeat. Here people are silent. ඔබ සියලු දෙනා සහභාගී වෙන්න අවශ්‍යයි. Sister, you are speaking what language, sister? සහෝදරිය ඔබ මොන භාෂාවද කතා කරන්නේ? සිංහල I think you are speaking Japanese Sinhalese මං හිතනවා ඔබ ජපන් සිංහල කතා කරනවා or කියලා. Chinese Sinhalese. People are not hearing, they are not able to understand. මේගොල්ලෝ මේ ඉදිරිපස් සිටින අයට ඔබ කියන දේ තේරෙන්නේ නැහැ. They are very serious. You understand her Japanese Sinhalese? Sister, speak the pure Sinhalese. හොඳ සිංහලෙන් උච්චාරණය කළ කතා කරන්න. Don't speak Japanese Sinhalese. Yes. You smile, you laugh, you enjoy the presence of God. Amen. Yes. Next. පමණ දැන ක්‍රියා කිරීම යන මේවාය All the 9 fruits we have to first of all bring into our spiritual life. එසේනම් ප්‍රථමයෙන් මෙම නම වැදෑරුම් ඵල අපි අපේ ආත්මික පරිණතභාවයට එකතු කරගත යුතුයි. You read this during the daytime, during the lunchtime, even the evening time. You read this thing unless and until you bring all the 9 fruits in your practical life. ඔබ මේ උදෑසන දවල් සවස නිරන්තරයෙන් කියවීමට භාජනය කර මේ ඔබේ ආත්මික ජීවිතයේ ඵල දරන තක්වාම කියවන්න. Because we have to grow spiritually. මක්නිසාද අපි ආත්මිකව වර්ධනය වෙන්න අවශ්‍යයි. I give the 4 dimension for the church growth. මම සභාවක් වර්ධනය විය යුතු සිව් වැදෑරුම් ක්‍රමවේදය ඉදිරිපත් කරන්නම්. You all are the body of Christ. ඔබ සියලු දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට You are අනුගත the කර church. තිබෙනවා. You are the church. ඔබයි සභාව. Church is not the concrete structure. It's not the concrete building. සභාව යනු කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් එකවත් ගොඩනැගිල්ලවත් නොවේ. Every one of the person in the congregation are anointed with the Holy Spirit. The Holy Spirit baptized the Holy Communion member are the body of Christ. Glory to God. They are the church. උන්වහන්සේගේ සභාව යනු ඔබ සියලු දෙනා උන්වහන්සේගේ ශුද්ධ වූ ශරීරයටත් රුධිරයටත් සම්බන්ධ කරනු ලැබුවා වූ ඔබ සියලු දෙනායි උන්වහන්සේගේ ශුද්ධ වූ සභාව. So as the church, එනම් සභාවක් හැටියට there should be the growth. That is the desire of God. සභාව වර්ධනය වීම දෙවියන් වහන්සේගේ අභිප්‍රායයි. What are the church growth? What are the dimensions of the church growth? සභාවේ වර්ධනය වන ආකාර මොනවාද? Number 1, අංක 1 there should be spiritual growth in the congregation.
සභාවේ ආත්මික සංවර්ධනයක් වර්ධනයක් තිබිය යුතුයි. Congregation means every member, every one of you, you all are the parts and organ of the body of Christ. සභාව යනු ඔබ එකිනෙකෙනකා සභාවේ තනි තනි අවයව වන නිසා So if one of you, the one organ, one hand or something like that is defective, it cannot make the church to grow to its required strength, to its required status. ශරීරයේ එක අවයවයක් ක්‍රියාකාරී නොවුනොත් ශරීරයට වර්ධනය වෙන්න නොහැකි වන වාසයම So now- සභාවෙත් ඔබ එක අවයවයක් හැටියට වර්ධනය නොවුනොත් සභාවට සම්මුතියක් හැටියට වර්ධනය වෙන්න අමාරුයි. So the church means number one is the spiritual growth. සභාවේ වර්ධනය අනු අංක එක ආත්මික වර්ධනය. Shall we repeat? අපි නැවත වතාවක් කියමු. What is number one dimension of the church? අංක එකේ කොටස කුමක්ද? ආත්මික වර්ධනය. Once again. නැවත වතාවක්. Once again. ආත්මික වර්ධනය. I understood he is speaking the right Sinhalese. He is not speaking the Chinese Sinhalese. You are able to understand. Hallelujah. Let us clap for our brother. They are understanding. I am happy that you are understanding the language. Glory to God. දෙවියන් වහන්සේට ප්‍රශංසාව ඔබට තේරුම් ගන්නවා මං කියන දේ. So number one is the spiritual growth. අංක එක ආත්මික සංවර්ධනය. Hallelujah. හalleluya. Number two is අංක දෙක if there is a spiritual growth in the congregation, සභාවේ ආත්මික සංවර්ධනයක් තිබෙනවා නම් I repeatedly say that we all belongs to the congregation, the body of Christ. We all are the member of the body of Christ. මම නැවත වතාවක් කියනවා ඔබ සියලු දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට අනුයුක්ත කරනු ලැබුවා So වූ if සභාව. we grow spiritually, අපි ආත්මිකව සංවර්ධනය වන්නේ නම් then the number two growth will be there in the church. එහෙනම් අංක දෙකේ වර්ධනය සභාවේ දකින්න ලැබෙනවා. The number two growth අංක දෙකේ සංවර්ධනය නම් means the numerical growth should be there in the church. එහෙනම් සභාව අංක වලින් සංවර්ධනය විය යුතුයි. If there is a spiritual growth, ආත්මික සංවර්ධනයක් තිබෙනවා නම් number two will be automatically will be there. නම්බර දෙක ඉබේම සිදු වෙනවා. What is that? The numerical growth. The number will be growing every week, every month, every year. එහෙනම් මාසයක් පාසා වර්ෂයක් පාසා සංඛ්‍යාත්මක වර්ධනයක් සභාවේ දකින්න ලැබෙනවා. So through the youth leadership is playing a very vital role in the church growth. එසේනම් ඔබ තරුණ ක්‍රිස්තියානි නායකයෙක් හැටියට ඊටම සුවිශේෂී වූ කාර්යභාරයක් සභාවේ සංවර්ධනය වර්ධනය සඳහා කරන්නේ. You all are like dynamite, more than dynamite, because you all are with the fire anointing, and the fire anointing, when it is there with you, you can do wonders and miracles. Jesus told that you will do the same thing and you will do the greater thing than what I do. Glory to God. ඔබ ඩයිනමයිට් වගේ නෑ ඩයිනමයිට් වලටත් වඩා වැඩිමක් නිසාද ඔබ තුල ගිනිමය ආලේපය තිබෙනවා. උන්වහන්සේ කියනවා නුඹලා මා කළ දේටත් වඩා බහුල දේ කරන්ට යනවා කියලා. A big vital role you people are playing in the church growth. ඔබ තරුණයන් හැටියට ඊටම සුවිශේෂී වූ කාර්යභාරයක් තමයි The කරන්නේ. numerical growth, the expansion of the numerical growth will be there in the church. සංඛ්‍යාත්මක සංවර්ධනය සංඛ්‍යාත්මක වර්ධනය සභාවේ ඉෂ්ට වෙන්න යනවා. I give the target wherever I go. මම යන හැමතැනම ඉලක්කයක් තබනවා. Each one get one. එක්කෙනෙක් තව කෙනෙක් රැගෙන යා යුතුයි. Everyone bring one. එක්කෙනෙක් තව කෙනෙක් රැගෙන ආ Shall යුතුයි. we repeat? Each one get one, everyone bring one. හැම කෙනෙක් එක්කෙනෙක් each one Get one, හැම කෙනෙක් එක්කෙනෙක් ගේනවා. everyone bring one. ඔක්කොමලා එක්කෙනා ගාන ගේනවා. I know your worshiping team, you should make one song out of this. Each one get one, everyone bring one. Each one get one, everyone bring one. Each one get one, everyone bring one. Each one get one. Yes. Once again, yeah. Each one everyone Each one get one, everyone bring one. each one get one, everyone bring one. Once again. Sing for 2 minutes. You dance and sing. Oh. Cameraman, take their dance and sing. අපි Shake hand and sing. නටමින් අත දෙමින් මේක ප්‍රකාශ කරමු. In any style, freestyle. නිදහස් ආරණාර්ථනයකින්. You can hug, you can touch, you can shake, you can dance, you can jump ඔබට කැමති ආකාරයෙන්. as David danced. ඔබට කැමති ආකාරයෙන්. Yes, each one get one. Each one get one, Everyone
bring one. Each one get one, everyone bring one. Dance. කියන්න each one get one, everyone Everyone. bring one කියලා නිදහසේ. Dance, dance, dance. Hallelujah. Each one Hallelujah. get. Hallelujah. I don't know where are our musicians. I don't know. Yes, shake hand, shake hand. to Shake the hands person- අතර අත දෙන්න. අතර Shake අත hand to දෙන්න. the person next to you, behind you. Behind you. ඊළඟ පිටුපස්ස සිටින එක්කෙනාට අතර අත දීලා. Behind you, you shake your පිටුපස්ස hand. සිටින අයට. And give the commitment. We will bring, each one will bring, everyone will bring at least minimum one ඔබේ soul. කැපවීම ප්‍රකාශ කරන්න ඔබ සියලු දෙනා එක්කෙනෙක් බැගින් සභාවට රැගෙන එනවා කියලා. Hallelujah. 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 Yes, Jesus will do that. Hallelujah. If Jesus we was take a decision, ඔබට ස්තුති කරනවා අපි තීරණය කරනවා. if we take a decision, අපි තීරණයක් ගත්තොත් this is the divine decision, මේක දිව්‍යමය තීරණයක්. then definitely the Holy Spirit will make you to bring everyone, bring one, each one get one. Glory to God. එසේනම් ශුද්ධාත්මයන් වහන්සේ අනිවාර්යයෙන් ඒ කාරණාව සඵලවත් කරනවා ඔබට කෙනෙක් Hallelujah. රැගෙන. Hallelujah. 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 So if you take a decision එසේනම් ඔබ තීරණයක් ගතහොත් that you will bring minimum one new soul in 1 month time. අවම වශයෙන් එක ආත්මයක් මාසයක් තුල සභාවට ගෙන එන්නට ඔබ තීරණය කරනවා නම් It means in 12 months time, මාස 12ක කාල සීමාවක් ඇතුළත you can bring ඔබට 12 minimum souls. ආත්ම 12ක් වර්ෂයට සභාවට රැගෙන ආ හැකි. Your church will multiply 12 times in 1 year time. ඔබේ ඵලදාව 12 වාරයකින් වැඩි දියුණුවෙන්ට යනවා වසරක් තුලදී. And when I come the next year, there will be huge number of people in your congregation. Our pastor Nisinka and the management committee will be scratching their head where to go, where to arrange the big building, the big hall to accommodate thousands and thousands of people in your congregation. That is the will of God. God will do that. Hallelujah. මම ඊළඟ වතාවේ එන්ට යනකොට දහස් ගණන් සෙනග ඔබ ඒ ගෙනාව වූ ආත්ම නිසා ඉන්ට යනවා. එතකොට සභාවේ පාලකතුමා වැඩිමහල්ලන් ඔළුව කසන්න යනවා. කොහොමද අපි දැන් මේ සෙනග රැස් කරන්නේ? කොහොමද මේ කරන්ට යන්නේ කියලා. Hallelujah. 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 Now you take a promise දැන් ඔබ පොරොන්දුවක් වෙන්න අවශ්‍යයි. to the person sitting next behind you. ඔබේ පිටුපස සිටින කෙනා සමග පොරොන්දුවක් And වෙන්න promise අවශ්‍යයි. to each other, I will bring one in 1 month time. එකිනෙකා සමග පොරොන්දුවක් ඇති කරගන්න මම Take a promise. මාසයක් තුල එක ආත්මයක් ගේන්න යනවා. I'll bring minimum one in 1 month මම time. අවම වශයෙන් එක ආත්මයක් ගේන්න යනවා. Minimum one. අවම වශයෙන් එකක්. In the Facebook, we are making lot of friends sitting from Sri Lanka. We are making the friends in Argentina, thousands and thousands miles away. But sometimes we don't make friends sitting next to us, sitting in our college, in our school, next to us, or the person sitting so in our neighborhood. We are not making friendship. This is the time now for us to make the friendship with the people. Love your neighbor as you love yourself. අපි Facebook එක හරහා හැතැප්ම ගණනාවකින් එහා ඉන්න අය සමග මිත්‍රත්ව ඇති කරගන්නවා. නමුත් අපි අපේ අසල්වැසියා සහ මිතුරස් එහා පැත්තේ සිටින කෙනා සමග මිත්‍රත්ව ඇති කරගන්නේ නැහැ. දැන් එහෙනම් ඔබේ කාලයයි ඒ මිත්‍රත්වතාවය ඇති කරගෙන ඒ ආත්ම දිනා ගන්නට. So just take a promise. Just promise to the next person. ඊළඟ එක්කෙනා සමග පොරොන්දුවක් ඇති කරගන්න. Behind you. ඔබේ පිටුපස සිටින කෙනා I'll සමග. bring minimum one soul in 1 month මම time. එක ආත්මයක් අවම වශයෙන් මාසයට රැගෙන But you එනවා. can bring more, but at least minimum one. ඔබට එකට වඩා ගේන්න පුළුවන්. Just shake හැබැයි hand. අවම වශයෙන් එකක්. Just shake hand, shake hand, shake hand, අතර අත දෙන්න. shake hand. You turn yourself, no problem. Take little bit, අනිත් do පැත්ත little bit, හැරිලා. do little bit of exercise. You take, you shake, you turn behind and you shake so that your body will have the blood circulation properly. ඔබ අනිත් පැත්ත හැරිලා බොහොම නිදහසේ කියන්න අවම වශයෙන් මම එක ආත්මයක් දිනා ගන්න යනවා මාසෙකට. Once again, let it be recorded in the camera. You turn back and shake your hand. කැමරාව දැන් ඔබව කැප්චර් කරයි. ඔබ දැන් කැමරාවට අනුව අනිත් පැත්ත හැරිලා ඒ පොරොන්දුව ප්‍රකාශ කරන්නට. You can get up, no problem. නැගිටින්න පුළුවන්. ඔබට නැගිටින්න පුළුවන්. Get up and do that. Get up and do that. Let us get up and do that. ඔබට නැගිටින්න පුළුවන්.
Get up and do that. Hallelujah. Hallelujah. Say, I will bring minimum one. මම අවම වශයෙන් එක ආත්මයක් දෙනවා. Minimum one soul. අවම වශයෙන් එක For ආත්මයක්. that reason only God has chosen me and you. ඒ කාරණාව සඳහා පමණයි උන්වහන්සේ අපිව For that තෝරන්නේ. reason only God has chosen me and you. ඒ කාරණාව සඳහා පමණයි උන්වහන්සේ We are අපිව තෝරන්නේ. chosen for that reason. අපිව තෝරගෙන තිබෙන ඒ We කාරණාව are සඳහා. chosen for the purpose of God. අපව තෝරගෙන තිබෙන උන්වහන්සේගේ We are පරමාර්ථය chosen to සඳහා. accomplish the mission of God. අපිව තෝරගෙන තිබෙනවා මේ මෙහෙය This is සම්පූර්ණ the කිරීම mission සඳහා. of God. මේකයි උන්වහන්සේගේ මෙහෙය. That all men to be saved. සියලුම මනුෂ්‍ය වර්ගයා ගැලවීම All ලබන පිණිස. men in your neighborhood to be saved. ඔබගේ අසල්වාසීන් සියලු දෙනා ගැලවීම ලැබෙනවා. All men studying in your school and colleges to be saved. ඔබේ පාසලේ අධ්‍යාපන ආයතන ඉගෙන ගන්නා වූ සියලු දෙනා ගැලවීම All ලබන එක. people, those who are in your working place to be saved. ඔබගේ රැකී ආරක්ෂා ආයතනයේ සිටින සියලුම දෙනා ගැලවීම ලබන එක. All men in your this beautiful country, Sri Lanka, to be saved. මේ අලංකාර ශ්‍රී ලංකා මාතෘ භූමියේ සියලුම වැසියන් ගැලවීම ලබන එක උන්වහන්සේගේ අභිප්‍රායයි. We love the fellow citizen of our Sri Lanka. උන්වහන්සේ ශ්‍රී ලංකා වාසීන් සමග සහභාගීත්වයට ප්‍රිය කරනවා. We want that our fellow citizen of the Sri Lanka should not be only the citizen of Sri Lanka, but they should also become the citizen of the kingdom of God. උන්වහන්සේ ශ්‍රී ලාංකිකයන් සමග සහභාගීත්වයට ප්‍රිය කරනවා. ඒ උන්වහන්සේ ඔවුන් ශ්‍රී ලාංකිකයන් සමග සහභාගීත්වයට ප්‍රිය කරනවා. වගේම ඔවුන් සදාකාල රාජ්‍යයේ Let the whole world recognize the island Sri Lanka totally saved. In the name of Jesus, we are claiming this island for Jesus. අපි මේ ශ්‍රී ලංකා දේශයේ සිටින සියලුම දෙනා යේසුස් වහන්සේගේ නාමයෙන් ගැලවෙන බවට ප්‍රකාශ කරනවා. As the Jerusalem may be a small place in the whole earth planet in the globe, but the people of the whole world knows the name Jerusalem. Like manner, maybe Sri Lanka is a small place in the earth planet, but when they receive the salvation, let the whole world know the name Sri Lanka as the saved island for Jesus. යෙරුසලම කුඩා භූමියක් වුණත් මුළු මහත් පෘථිවි තලයේම යෙරුසලම ගැන කතා කරන්නක් මෙන් ශ්‍රී ලංකා ද්වීපයේද කුඩා දූපතක් නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට ගලවනු ලැබුවා වූ වෙන් කරනු ලැබුවා වූ දේශයක් බවට මුළු මහත් ලෝකයා දැනගනු ලබත්වා. And for doing so, එසේ කිරීම සඳහා no aliens will come and fall down on the land of Sri Lanka. නොයෙකුත් විදේශ ජාතීන් ශ්‍රී ලංකාව වෙත පැමිණෙයි. No angel will also come and fall down on Sri Lanka. සමාවෙන්න පිටසක්වල ජීවීන් මේ භූමියට පැමිණේ කාරණාව කරන්න යන්නේ නැහැ. We are the chosen aliens. We are the chosen vessels of God to take the gospel to every door of Sri Lanka. ඒ කාරණාව සඵලවත් කිරීම සඳහා උන්වහන්සේ තෝරාගෙන ලැබුවා වූ භාජන වන්නේ අපි. How many of you are having confidence that God will work through you? ඔබ කී දෙනෙකුට සහතිකයක් තිබෙනවාද දෙවියන් වහන්සේ ඔබ තුලින් ක්‍රියා කරයි කියලා? Hallelujah. 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 Hallelujah, Jesus. Hallelujah. Thank you, Yes, Jesus. God will make you to do that. ඔව් දෙවියන් වහන්සේ ඔබව පාවිච්චි කරයි ඒ කාරණාව කරන්නට. Then the third growth එහෙනම් තුන්වෙනි වර්ධනය වන කොටස is the geographical growth of the church. එහෙනම් භූමික වශයෙන් සිද්ධ වන්නා වූ වර්ධනයයි තුන්වෙනි The වර්ධනය. church should multiply සභාව වැඩි දියුණුවෙන්ට අවශ්‍යයි. from 1 to 2 to 4 to 6 to 8 to 10. It should geographically multiply. භූමික වශයෙන් භෞමික වශයෙන් ගුණාකාර වශයෙන් 1 2 2 6 6 10 වශයෙන් භූමිකව වර්ධනය වෙන්න I අවශ්‍යයි. teach in this manner. I'm sorry I couldn't hear you. I teach in this manner මම උගන්වන්නේ මේ ආකාරයෙන් that every one of you, when you are promoted from the believer to the disciple, again from the disciple to the evangelist, and again from the evangelist to the teacher and to the pastor and apostle, this kind of, spiritual promotion is there in your spiritual life.
මම උගන්වන්නේ මේ ආකාරයෙන් ඔබ ඇදහිලිවන්තයෙක්ගේ ඉඳන් ඔබ ගෝලත්වයටත් ගෝලත්වයක ඉඳන් එවැන්ජලිස්ට්වරයෙක් හැටියටත් එවැන්ජලිස්ට්වරයෙක් හැටියට ඉඳන් සභා දේවගතිවරයෙක් හැටියටත් එවැනි ආකාරයේ වර්ධනයක් තුලින් ආත්මිකව වර්ධනය කිරීමයි මගේ ඉගැන්වීමේ ආකාරය. You are not chosen only to be like, coming on Sunday and going, like a normal believer, not to go back to home like a normal believer. For that purpose, God has not chosen you. ඔබව තෝරගෙන තිබෙන්නේ සාමාන්‍ය නිරුදිනක සභාවට විශ්වාස ඇදහිලිවන්තයෙක් හැටියට ඇවිල්ලා ඇදහිලිවන්තයෙක් හැටියට ගෙදර යන්න නෙවෙයි. So as Jesus said, I have chosen you and I have ordained you. උන්වහන්සේ කියනවා මම නුඹව තෝරාවෙන් කරා කියලා. Ordained as believer and then as disciple, then as evangelist, then as teacher, then as apostle, pastor, and all those ඒ things has to be තෝරාගෙන accomplished. තිබෙන්නේ ඇදහිලිවන්තයෙක්ගේ ඉඳන් ඔබව Teacher, evangelist, purpose. ඇදහිලිවන්තයෙක් ඉඳන් ගෝලත්වයට ඉඳන් එවැන්ජලිස්ට්වරයෙක් හැටියට එවැන්ජලිස්ට්වරයෙක් හැටියට ඉඳන් ගුරුවරයෙක් හැටියට ගුරුවරයෙක් ඉඳන් දේවදාසයෙක් හැටියට වර්ධනය වෙන්න ඔබ තෝරගෙන තිබෙන්නේ. So that the body of Christ, the church, will reach towards the perfection. එසේ එවැනි පසුබිමකදී දෙවියන් වහන්සේගේ සභාව සම්පූර්ණත්වයට පැමිණෙනවා. That is the purpose God has chosen me and you. ඒකට තමයි ඔබවයි මාවයි උන්වහන්සේ තෝරගෙන තිබෙන්නේ. Let us read the book of Ephesians, අපි එෆීස පොත කියවමු. 4th chapter. 4වෙනි පරිච්ඡේදය Help us in reading අපිට උදව් කරන්න මේක කියවන්න. 11th verse. 11 වෙනි වගන්තිය. Hallelujah. හalleluya. 11th verse. 11 වෙනි වගන්තිය. උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද Yes, number 1. God has ordained someone. Number 1, prerita. සමහරුන් අනාගත වක්තෘන්ද Number 2. අනාගත වක්තෘන් අනාගත වක්තෘන්. Number 3. සමහරුන් සුභාරංචිය ප්‍රකාශ කරන්නන්ද Okay. සුභාරංචිය ප්‍රකාශ කරන්නන්. Number 3. Number 4. සමහරුන් සභාපාලකයන්ද Number 5 සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක. is a fivefold ministry in the congregation. මේක පස් බැදෑරුම් මෙහෙයක් වෙනවා සභාවේ. Whatever you do, it is for the growth of the church. ඔබ කරන මොනෑම් දෙයක් වුවත් ඒ සභාවේ වර්ධනය සඳහායි. You do the worshipping, you do Sunday school, you do whatever it may be, but all for the glory of God, for the growth of the church. ඔබ නමස්කාර කරනවා වෙන්න පුළුවන්. ඔබ දහම් පාසලේ උගන්වනවා වෙන්න පුළුවන්. නමුත් මේ සියල්ල සභාවේ සංවර්ධනය It is සඳහායි. not for your self glory. ඒක ඔබේ පෞද්ගලික වර්ධනය සඳහා නොවේ. It is not for your self pride. ඒක ඔබේ Pride. උඩඟුකම සඳහා නොවේ. All those things are the instrument, are the weapon of the Lucifer. Pride, anger, all such kind of things are the weapons of the Lucifer. මේ කියනු ලැබුවා උඩඟුකම තමකම මමත්වය මේවා ලුසිෆර්ගේ ආයුධ වුණා. So we have to be away from such things. ඒ නිසා අපි ඒවායින් ඈත්ව සිටිය යුතුයි. And making use of all the talent, make the church to grow to come to the perfection. සියලුම ටැලන්ට් භාවිතා කොට සභාව සම්පූර්ණත්වයට කරා අරගෙන යාම සඳහා පාවිච්චි කළ යුතුයි. Hallelujah. 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 That is the reason God has planted us in His congregation. ඒකයි උන්වහන්සේ අපව උන්වහන්සේගේ සභාවේ පළ කර තිබෙන්නේ. Read further. තවත් ඉදිරියට කියවගෙන Number යමු. 13th verse. 13th verse. 13 වෙනි පදය. එසේ දුන්නේ ඇදහීමේද දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැන ගැනීමේද එකමුතුකමටත් සම්පූර්ණ පුරුෂකමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ වූ උසමහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක් ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා සේමය කිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත්ය. Amen. What is the reason? මොකක්ද කාරණාව? Why God has chosen us and given us different talents? ඇයි උන්වහන්සේ අපව තෝරගෙන වෙනත් ආකාර ටැලන්ට් දී තිබෙන්නේ? Different gifts. නොඑක් ආකාර වර ප්‍රසාද දීමනා දී තිබෙන්නේ? With the different ordinations. නොඑක් ආකාරයේ වෙන් කිරීම තෝරාපත් කර ගැනීම කර තිබෙන්නේ? As we have read just now in the 13th verse. අපි දැන් කියවුවා 13 වෙනි වගන්තියේ. That we should grow towards the perfection. අපි සම්පූර්ණත්වය කරා වර්ධනය වෙන්න අවශ්‍ය නිසා. Of the same status like of Jesus
Christ. උන්වහන්සේ හා සමතත්වයේ සංවර්ධනයක් වීම සඳහා. In faith, ඇදහිල්ලෙන්, in love, ප්‍රේමයෙන්, in hope, බලාපොරොත්තුවෙන් in all the teachings of Jesus Christ. උන්වහන්සේගේ සියලු ඉගැන්වීම් තුලින්. Hallelujah. Hallelujah. That is the purpose God has chosen us. ඒකයි උන්වහන්සේ අපව තෝරගෙන තිබෙන්නේ. We should become towards the perfection. අපි උන්වහන්සේගේ තත්වයට සංවර්ධනය වීම. And as magnet, we should work in the congregation to bring other people also towards the perfection by teaching them, by counseling them, by using all your talent to propagate the gospel among others. Glory to God. අපේ සතු සියලු තාලෙන්ත භාවිතා කර අනිත් අයද ඒ ආකාරයෙන්ම උන්වහන්සේගේ ස්වභාවයට සංවර්ධනය වීම සඳහා කැපවිය යුතුයි. I teach to the congregation මම සභාවන් වලට උගන්වනවා that every one believer, ඒ හැම ඇදහිලිවන්තයෙක්ම they should start a worshiping center in their own house, in their own village or city or town, whichever area they belongs to. ඔවුන්ගේ නිවසේ හෝ ඔවුන්ගේ ඒ භූමි භාගයේ පරිශ්‍රයේ නමස්කාරික මෙහෙයක් පටන් ගන්න අවශ්‍යයි A කියලා. worship center නමස්කාරික in මධ්‍යස්ථානය your own area. ඔබේ ප්‍රදේශයේ And then ask the people, your neighbors and other people, because many people are attracted towards the good music, towards the good songs. And then when they come, you pray for them. Many people, they are in need of the prayer. Everybody say, no, I don't want any prayer. Everybody needs prayer. You pray for them. And when God is answering the prayer, your prayer, people will be automatically added to the kingdom of God. ඔබගේ අසල්වාසී භූමි ප්‍රදේශයේ ඔබ නමස්කාරික මධ්‍යස්ථානයක් කරනකොට ඔවුනේ සංගීතයට ප්‍රිය වන නිසා සංගීතයට ප්‍රිය වෙලා ඇවිල්ලා ඔවුන් වෙනුවෙන් යාඥා කරද්දී ඔබේ යාඥාවන් වලට පිළිතුරු ලැබෙනකොට ඔවුන් සභාවේ කොටස්කාරයන් බවට ඉබේම පත් වෙනවා. Under the mentorship of one senior person or senior leader of the church, when you achieve the target of in your own area, in your own house, minimum of 12 souls, then the main leader will come, teach them more, specifically, and then add them to the church, to the main church. Again, you start with a new batch. When your number 12 finishes, add them to the church. Add them to the church. From different geographical area, add them to the church. Let the church grow in number, in geographical area. When the number is more, let the pastor, the main pastor, come and consecrate that area to make a new church in your area. See the blessing. The blessing will come upon you. The blessing will come to your family. The blessing will come to that area when you do the work of God. Glory to God. ඔබ එලෙස ඔබේ භූමි භාගයේ ඔබේ අසල්වාසී ප්‍රදේශයේ වසරකට ආත්ම 12කට වඩා අවම වශයෙන් ආත්ම 12කට වඩා දිනා ගන්නකොට ඒ ප්‍රධාන පාලක නායකත්වයේ පැමිණ ඔවුන්ට තවත් උපදේශන සහ ඉගැන්වීම් දෙමින් ඒ පළාතේ ඔව් තවත් සභාවක් පිටුවා මව් සභාව සංවර්ධනය කරා රැගෙන යනවා. Hallelujah. Hallelujah. I don't know how many of you are taking a covenant today. How many of you are taking a covenant, a promise with God today? ඔබ කී දෙනෙක්ගෙන් කී දෙනෙක් අද පොරොන්දුවක් ගිවිසුමක් ඇති කරගන්නවද? That I will start a worshiping center in my house. මම මගේ නිවසේ නමස්කාරික මධ්‍යස්ථානයක් I ආරම්භ will කරනවා. make my house as the house of God. මම මාගේ නිවස දෙවියන් වහන්සේගේ ගෘහයක් කරනවා. I'll make my house when the worship will be there. The holy angels will be automatically coming there. And let my house be changed to a holy house. A house of worshiping. A house of praise to God. මම මාගේ නිවස නමස්කාරික මධ්‍යස්ථානයක් කරනකොට ශුද්ධ දේවදූතයන්ට පැමිණ ඒ මාගේ නිවස දෙවියන් වහන්සේගේ ගෘහයක් බවට පත් කරනවා. If you agree, shall we all clap for Jesus? ඔබ සියලු දෙනා යේසුස් වහන්සේගේ නාමයෙන් අත්පොළසන් Shall we දෙන්න. take a decision today? We will make our house a house of worship. අපි අපේ නිවස් නමස්කාරයේ නිවස් බවට පත් කරන්නට Oh, දිවිසුමක් ඇති කරගමු. Oh God, from the next week onward, send the holy angels to my house. දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ දූතයන් මගේ නිවසට එවන්ට. Let the battalion of angels take guard of my house and my colony, my town, that area. ඒ දේවදූත හමුදාව මගේ නිවස ඒ ආවට පරිශ්‍රය ක්‍රියා කරන්ට. This is the work of God. Automatically, the situation be in your favor, because when God is with us,
who can be against her? එතකොට සිදුවෙනා උස්සියල්ල ඔබගේ වාසිය සඳහා ඔබගේ යහපත සඳහා සිදුවෙනවා මක් නිසාද උන්වහන්සේ ඔබේ පක්ෂේ. When we are with the fire anointing, all kinds of any manners of sickness in your area cannot dominate. Any spirit, the power of the darkness cannot exist in your area. You will dominate over the Satan and over all such kind of wicked spirit with your Holy Spirit in your anointing. ඔබ එලෙස දෙවියන් වහන්සේගේ ගිනිමේ ආලේපෙන් ක්‍රියා කරන විට කිසිම රෝගයකටවත් අන්ධකාරාධිපත්‍යයකටවත් ඔබේ නිවසේවත් ඔබේ බලභූමි ප්‍රදේශයේවත් ක්‍රියා කරන්න බැරුව ඔබ ආධිපත්‍යයෙන් යුක්තව ඒ ප්‍රදේශයේ ක්‍රියා කරන්නට යනවා. So let us understand the leadership. එසේනම් අපි නායකත්වය අවබෝධ කරගමු. As a youth leader, තරුණ නායකයෙක් හැටියට to achieve what all I have mentioned just now, the achievements, the steps of the achievements already have laid before you. The principles I have already laid before you, not for your glory, not for anything, but number one, for the spiritual growth of the church. Number two, the numerical growth of the church. Number three, the geographical growth of the church. අපි මම ඔබට කලින් ප්‍රකාශ කරා ආකාරයෙන් පළවෙනි එක ආත්මික වර්ධනය දෙවෙනි එක සංඛ්‍යාත්මක වර්ධනය සභාවේ තුන්වෙනි කාරණාව භූමිකව භෞමිකව සභාව සංවර්ධනය වෙන එක. For that we have to become a effective leader. ඒ සඳහා අපි ක්‍රියාකාරී පළදරන නායකයන් බවට පත්විය යුතුයි. So let us understand the definition of the leadership. අපි නායකත්වයේ අර්ථ දක්වීම තේරුම් ගමු. Some you can read in your language what is written over there. Leadership is the discipline of deliberately exerting special influence. I have, made group and team, group bar team. And important is putting them in the refinery and transformation process. Important. මේකේ සඳහන් කරන ආකාරයට නායකත්වය යනු විනය මාර්ගයක්. I find it difficult. Okay, so what is the leadership? Let us understand the meaning of leadership. අපි තේරුම් ගනිමු නායකත්වය යනු කුමක්ද කියා. As I have mentioned, we are different from other leaders. We are different from other leaders. අපි අනිත් නායකයන්ට වඩා වෙනස්. We are the spiritual leaders. අපි ආත්මික නායකයෝ. I mentioned you why I got all kind of achievements. Why more than 77 country people, they know me by my name. ඇයි ඔබට මං කලින් සඳහන් කරා වගේ ඇයි රටවල් 7-7කට ආසන්න ප්‍රමාණයක මිනිස්සු මාගේ නමින් මාව හඳුනන්නේ. The prime ministers of many countries, they know me by name. බොහෝ රටවල් වල අගමැතිවරුන් මාව මාගේ නාමයෙන් හඳුනනවා. When I reach to some country, they come and receive me in the airport with a red carpet treatment. මම එනකොට සමහර රටවල් වල අගමැතිවරුන් රතු පළසින් මාව පිළිගන්නවා. But I always consider myself that I am not worthy for that. නමුත් මම හැම වෙලාවෙම පිළිගන්නවා මම ඒකට සුදුසු නෑ කියලා. I am not more than a donkey. මම බූරුවෙකුටත් වඩා අන්තයි. But then this donkey is used by God නමුත් මෙම බූරුවා එහෙම කොටලුවා උන්වහන්සේ පාවිච්චි කරනවා. as like the same donkey. In Jerusalem, in the trumpet entry we read in the Bible, එදා යෙරුසලමේදී හොරණ ශබ්දයේ මාධ්‍යයේදී පාවිච්චි කර කොටලුවා වගේම we know that there was a donkey, we read in the Bible, he was tied up somewhere in the remote place, in the remote colony where nobody could go and where nobody could notice. He was unnoticed donkey. ඔබ දන්නවා බයිබලයේ අනුව කොටලුවෙක් සිටියා. ඔව් පේනමානේ නොවේයි. ඔව් නොපෙනෙන මානේ හුදකලාව සිටියා වූ වෙන්කරු ලැබුවා වූ කොටලුවෙක්. In the same manner, I was in somewhere in the remote place in Andaman Nicobar Island. Sometime it is not visible in the world map. You have to take a magnifying glasses sometime to locate where is Andaman Island, because it is located only some dot, something like that, in between Burma to Indonesia, very near to Thailand. This dot, the small islands, it is sometime not visible also. ඒ වගේමයි මමත් ඉතාම දුෂ්කර මිනිස්සු නොදන්නා වූ බර්මාවත් ඉන්දුනීසියාවත් අතර තිබුණා වූ ඉතාම කුඩා දූපතක සිටියේ. But God has chosen me from that unknown area
from that remote area. උන්වහන්සේ ඒ දුෂ්කර නොදන්නා වූ ප්‍රදේශයෙන් මාව තෝරගත්තා. A donkey from that area. ඒ ප්‍රදේශයෙන් කොටලුවෙක් බූරුවෙක් හැටියට මාව තෝරගත්තා. And as Jesus sent a invitation to that donkey in the triumphant entry of Jerusalem, he sent his disciple to go and bring that donkey. උන්වහන්සේ එදා යෙරුසලමේදී කොටලුවා තෝරාගන්ට ඒ ආරාධනා පත්‍රය යවුවා වගේ මේ අන්දමන් දූපතේ හිටපු මාවැනි කොටලුවෙක් තෝරාගන්න උන්වහන්සේ ආරාධනාව කරා. It was not a normal invitation. ඒක සාමාන්‍ය ආරාධනයක් නොවේ. It was not the invitation sent by the post. ඒක තපාලෙන් ආපු ආරාධනා පත්‍රයක් නොවේ. It was not an invitation sent by some other street people. ඒක පාරේ ඇවිදගෙන යන කෙනෙක් අතේ යවපු දැනුම් දීමක් පත්‍රිකාවක් නොවේ. It was the invitation by Jesus Christ directly. He sent his disciple to that donkey. ඒක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ඍජු දැනුම් දීම ආරාධනාවයි කරේ. Hallelujah. Hallelujah. We are also such kind of donkeys. We have received the invitation of Jesus and we are in his congregation. Otherwise we were also unnoticed. ඍජු ආරාධනාව මත මේ ස්ථානයේ ඉඳගෙන සිටිනවා. We were also unnoticed. We were also unknown people in the world. අපිත් නොදැන සිටියා වූ ආකර්ෂණයට ලක්ව නොසිටියා වූ සෙනගක්. Just visualize that donkey when he received the invitation. He started coming. He started coming. The moment he reached to Jesus and the moment Jesus sat on the top of the donkey. ඔබ මෙනෙහි කරන්ට ඒ කොටලුවා ඒ අයින් කරනු ලැබුවා වූ දුෂ්කර කෙලවරකට සිටින ලැබුවා වූ කොටලුවා ආරාධනාව අරගෙන ඔහු සෙමින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට එනකොට යේසුස් වහන්සේ ඔහු පිට හිඳ ගන්නකොට just few minutes before he was nobody. උන්වහන්සේ ඔහු පිට හිඳ ගන්නට විනාඩි කිහිපයකට කලින් ඔහු නිකම් කොටලුවෙක් විතරයි. But the moment Jesus sat on the top of the donkey, යේසුස් වහන්සේ කොටලුවා පිට සිටගත්ත වෙලාවේ he became somebody. ඔහු සුවිශේෂී කොටලුවෙක් වුණා. We also are becoming somebody. අපිත් සුවිශේෂී පුද්ගලයන් වෙන්න We යනවා. are becoming somebody very important and precious buddies. අපි තාම අද්විතීය පුද්ගලයන් බවට පත් වෙන්න යනවා. Because Jesus has chosen us. යේසුස් වහන්සේ අපව තෝරගෙන තිබෙනවා. And he is sitting on the top of us. දැන් උන්වහන්සේ අප මත සිටිනවා. He is sitting, he has anointed us with his Spirit of God. උන්වහන්සේගේ ආත්මයෙන් උන්වහන්සේ දැන් අප මත ආලේප කර තිබෙනවා. And when that donkey, on the top of that donkey, when Jesus was sitting, when he started walking, then people were spreading red carpet. People were spreading all red carpet before the donkey. They never allowed the donkey's feet to fall directly on the earth stone, on the road, on the pebbles. For that they spread the red carpet, all the clothes which the women and all they were wearing, they were spreading. And the donkey was enjoying. He was going like a king. He was walking like a king. Why? Because Jesus was on the top of him. යේසුස් වහන්සේ ඉඳගන්ට ප්‍රථමයෙන් කිසිම වැදගැම්මකට නැතිව සිටියා වූ කොටලුව මත යේසුස් වහන්සේ හිඳගත් සනෙහි ඔහු ගමන් කරන මාර්ගයේ මිනිස්සු රතු පළස් සහ වටිනා වස්ත්‍ර පළඳවන්නට යොදන්ට යෙදුණා. Hallelujah. Hallelujah. We are also receiving such kind of red carpet treatment in countries, in places where people give us the importance. It's not we, because Jesus is sitting on top of us. එලෙසම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප තුල සිටින නිසා අපේ හිසව සිටින අවස්ථාවලදී අපිද එලෙසම සුවිශේෂී වූ සත්කාරයන් රතු පළස් මතින් ගමන් කරන සත්කාරයන් වලට භාජනය වෙන්න යනවා. Hallelujah. Hallelujah. Let us read the book of Galatians. අපි ගලාති පොත කියවමු. 3rd chapter. 3 වෙනි පරිච්ඡේදය. 26th verse. 26 වෙනි පරිච්ඡේදය. 26th verse. Book of Galatians, 3rd chapter, 26th verse. 3 වෙනි පරිච්ඡේදය 26 වෙනි වගන්තිය. ගලාති 3:26 Yeah. මක්නිසාද නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ඇදහිල්ල කරන කොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. Next verse,
Number මක්නිසාද නුඹලාගෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළට බෞතිස්ම කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ පැළඳගත්තෝය. Hallelujah. As many as of you are baptized, they have put on Jesus on the top, on our body. ඔබ බෞතිස්මය ලබන විට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ ශරීරයේ මතට එන්ට යනවා. We are now putting on Jesus on the top of us. උන්වහන්සේව අපේ මූල හිස සිට පළඳින්ට යනවා. And Jesus is with us. උන්වහන්සේ අප සමග සිටින්ට යනවා. What Jesus has told to his disciple. උන්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට පවසා Now සිටින through ආකාරයට this training camp, you are becoming from believers, you are becoming the disciple of Jesus. ඔබ ඇදහිලිවන්තයන්ගේ සිට මෙම කඳවුරේදී ගෝලයන් බවට පත්වෙන්ට You යනවා. all are away from your family. You are away from your brothers and sisters. You are away from your loved one. Now you are all alone here in the remote place, far away from your home. You are having this training, this camp over here. ඔබ ඔබේ පවුලේ උදවිය ඔබගේ හිත මිත්‍රාදීන්ගෙන් අයින් වෙලා දුර බැහැරකට ඇවිල්ලා ඔබ ඒ නායකත්ව පුහුණුව ලබනවා දැන්. Remember that many youth leaders we read in the Bible, when they were away from the home, God revealed them something new. And God made them a great leaders. බයිබලයේ සඳහන් වෙනවා බොහෝ නායකයන් ඔවුන්ගේ නිවෙස් වලින් අයින්ව සිටින වෙලදී දෙවියන් වහන්සේ ඔවුන් වෙතට ළඟා වුණා කියලා. As like in the example of Moses, when Moses was away from his own family people, he was away, far away from his family people. God used him mightily. God revealed him many new things. God revealed even his all secret plans to Moses. And he wrote the book of Genesis. He wrote about, all those secret things. That time Moses was physically not alive. When the book of Genesis was there, when the episode of all such things was there, he was not physically alive. But then God revealed him the secrets, the heavenly secrets, the divine secrets to Moses. When Moses was away from his family, from his own people. මෝසෙස්ට ඔබ දැන් මෙලෙස සිටිනවා වගේ ඔහුගේ පවුලේ උදවියගෙන් සහ ඔහුගේ හිත මිත්‍රාදීන්ගෙන් අයින්ව සිටින විටදී තමයි දෙවියන් වහන්සේ උට සමුඛ වෙලා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැලසුම මෝසෙස් ඉදිරිපත් කරේ. ඒ සැලසුම ඉදිරිපත් කිරීමෙන් තමයි ඔහු උත්පත්ති පොත වැනි පොතක් සුදාත්මයන් වහන්සේගේ බලෙන් ග්‍රන්ථාරූඪ කරේ. And when even Joseph, we know he became a great leader. Joseph was also away from his own brothers and sisters, his own family. He was sent away. He was away. But then God used Joseph mightily. එලෙසම යෝසෙෆ්ද ඔහුගේ සහෝදරයන්ගෙන් පියාගෙන් වෙන්ව ඈත්ව සිටින විටදී දෙවියන් වහන්සේ බලවත් ලෙස පාවිච්චි කරා. Even to David. එලෙසම දාවිත් රජතුමා. Even to Samuel, a small kid, a small boy. ඔව් කුඩා දරුවෙක්ව සිටියේදී When they were away from their family, God used them mightily. ඔහුද පවුලෙන් ඈත්ව සිටින අවස්ථාවකදී දෙවියන් වහන්සේ Shadrach, Meshach, Abednego, when they were away, God used them mightily. Even the fire also could not do anything before Shadrach, Meshach, and Abednego. ශාද්‍රක් මේෂක ආබෙද්නෙගෝද නිවසින් පිටත්ව සිටින විටදී දෙවියන් වහන්සේ ඔවුන් මැද්දේ බොහෝ දේ කරනු ලැබුවා. ගින්දරට ඔවුන්ව නවත්වන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. You are away from your family not by chance, not by accident here in this youth camp of 2017. God will use you mightily like Joseph, like David, like Samuel, like Shadrach, Meshach, and Abednego. එලෙසම දෙවියන් වහන්සේ මේ නායකත්ව කඳවුරේදී ඔබවත් දාවිත් යෝසෙෆ් ශද්‍රක් මේෂක් ආබෙද්නෙගෝ වගේ ඔබව පාවිච්චි කරන්ට යනවා. So for that, as we have written over here, you have to put yourself in the refinery process, in the transformation process. Then only you can become better than the best leader. ඔබ හොඳම නායකයන්ට වඩා උසස්ම නායකයන් වීම සඳහා පිරිපහදු කිරීමේ ක්‍රමවේදයට හසු වුණාම තමයි ඔබ පරිවර්තනයකට භාජනය වෙන්නේ. What is our purpose of training you?
මොකද්ද අපේ පරමාර්ථය ඔබව පුහුණු කිරීමේ to transform you ඔබව පරිවර්තනය කරන්නට from your already leader, ඔබ ඉන්න වූ නායකත්වාධියරේ සිට but to transform you from the better than the best leader. ඔබව හොඳ තත්ත්වයේ ඉඳන් උසස්ම තත්ත්වයට පරිවර්තනය කිරීමටයි මේ කඳවුර Better කරන්නේ. than the best leaders. හොඳ අයට වඩා උසස්ම අය කිරීමටයි මේ කඳවුර පවත්වනු ලබන්නේ. Is a matter of great joy ඒක ප්‍රීතිවීමට කාරණාවක්. that you will be never again the same status after going from this camp. You will go to a next higher dimension in your spiritual life. ඔබ මේ කඳවුරෙන් පිටතට යනකොට ඔබ සිටියා වූ තත්ත්වයෙන් ඔට වඩා උසස් ආත්මික තත්ත්වයකට පරිවර්තනය වෙන්න යනවා. Just shake hand and say to the person next to you, I will become better than the best leader. ඔබ ඊළඟ කෙනාට අත දීලා කියන්න මම හොඳ තත්ත්වයේ ඉඳන් උසස් තත්ත්වයට පරිවර්තනය වෙන්න යනවා කියලා. Better than the best leader. Better Just than the best with a joyful, with a smiling face. සිනාමුසු මූණින් better than the best leader. Shall we උසස් නායකයෙකුට වඩා උසස් වෙන්න යනවා. I want හොඳ to hear. නායකයෙකුට වඩා උසස් වෙන්න I යනවා. want to hear your voice. ඔබේ කටහඬ අහන්න අවශ්‍යයි. ඔබේ කටහඬ අහන්න අවශ්‍යයි. Don't worry, you are going to get the lunch after this. ඔබට දවල් කෑම දෙනවා බය වෙන්න එපා. Don't feel as if you are going to faint. You have some little more energy. I have only few minutes, 10 minutes more for me. මට තව විනාඩි 10යි තියෙන්නේ. බය වෙන්න එපා ඔබට දිවා කෑම දෙනවා. Shall we say better than the best? Better than the best leader. I will become better than the best leader. කියන්න මම better than the best leader. හොඳම කෙනාට වඩා උසස් නායකයෙක් වෙනවා කියලා. Brother, now I doubt whether you are speaking Japanese. While translating itself, you ඔබ are... හොඳම නායකයෙකුට වඩා උසස් නායකයෙක් වෙන්න යනවා කියලා කියන්න. Hallelujah. 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 Glory to God. දෙවියන් වහන්සේට For සියලු ගෞරවය. becoming better than the best leader, we have to put ourselves in the refinery process. අපි හොඳ නායකත්වයක ඉඳන් උසස් නායකත්වයකට පත්වීම සඳහා පිරිපහදු කිරීමේ ක්‍රමවේදයට භාජනය වෙන්න අවශ්‍ය I know වෙනවා. you all, the people of science and technology, must be studying physics and chemistry in your school or in your colleges. ඔබ විද්‍යාව ඉගෙන ගන්නවා නම් රසායන විද්‍යාව හෝ භෞතික විද්‍යාව ඔබට යම් අවබෝධයක් තිබෙනවා පිරිපහදු කිරීම ගැන. What is the refinery process? මොකක්ද පිරිපහදු කිරීමේ process එක? That metal in the form of the ores, because we know even if it is gold or even if it is silver or even if it is any kind of metal, it is found under the earth. When we drill, go inside, when we find the earth particle mixed with the gold particles, even silver particles mixed with the earth particle, all mixed dust will be there. And then they take the whole soil, mixed particle in the form of the ore, they put it in the furnace, in the refinery process, and then they give a high temperature. Automatically, that gold particle or the metal of silver or platinum or whatever it may be, it becomes melted, but the earth, the impurities is not melted. It is segregated, and the gold and silver is brought to another furnace, and it is collected in the liquid form in another furnace, which is mixed with the soil, but now the impurities are separated, and the metal is separated, and the gold is becoming glittering gold, and it is costly. We wear here, we wear here, we wear here, we are putting in the hand and all those things. We are boasting, we are the rich people. ඔබ දන්නවා සරලවම පිරිපහදුව කිව්වොතින් රත්තරන් වේවා රිදී වේවා ලෝහමය වේවා ප්ලැටිනම් වේවා ඒ සියල්ල භූමියේ තිබෙන පස් සමග සම්මිශ්‍රණය වෙලායි තිබෙන්නේ. එතකොට පිරිපහදු කිරීමේදී ඒ පස් සමග සම්මිශ්‍රණය වී තිබෙන රත්තරන් වේවා ප්ලැටිනම් වේවා රිදී වේවා ලෝහමය වේවා ගිනි උදුනක අධික තාපයට භාජනය කිරීමේදී එම ලෝහමය දේවල් රත්තරන් රිදී ප්ලැටිනම් උණුවෙන්ට පටන් අරගෙන අපද්‍රව්‍ය ඒ ලෝහ වලින් වෙන් වෙලා ඒ රත්තරන් රිදී ප්ලැටිනම් දියර වශයෙන් වෙන් වෙන්ට පටන් ගන්නවා. See, if the government, because the refinery process of gold is very costly, that is segregating the impurities of the gold, the dust particle from the gold,
It is costly. That is why this metal is very costly. Otherwise, it is a metal. There is no difference between the metal. There is no difference between the gold metal or the other steel metal or any other kind of metal. රත්තරන් අනිත් ලෝහෙමය දේවල් වලට වඩා වටිනාකමින් වැඩි වන්නේ රත්තරන් පිරිපහදු කිරීමේ ක්‍රමවේදය අනෙකුත් ලෝහෙමය දේවල් පිරිපහදු කිරීමේ ක්‍රමවේදයට වඩා අසීරු කර්තව්‍යයක් නිසායි. Like this is also a metal. දැන් මේ මයික්‍රොෆෝනය තබා තිබෙන දෙයක් ලෝහෙමය දෙයකින් නිර්මාණය වුණා. The same metal like of gold. Gold is a separate metal. This is another metal. රත්තරන් මෙන්ම යත් ලෝහයක්. And in the house, in the windows and all, we are putting like, that steel metal, the rods and all, we are using in the concrete structure, the rods, the steel, that is also a metal. අපි ජනෙල් වල පියන්පත් සඳහා එහෙමත් නැත්නම් කොන්ක්‍රීට් වල ස්ට්‍රක්චර් සඳහා පාවිච්චි කරන්නේ යකඩ ලෝහයක්. But the gold is very costly නමුත් රත්තරන් ඊට වඩා ගණන්. because the refinery process is මක් costly. නිසාද පිරිපහදු කිරීමේ ක්‍රමවේදය ඊටම ගණන්. It is costlier than this kind of metal or Eka- the metal we are putting in the rod, in the windows as a grill or other kind of metal. ඒක මේ මයික්‍රොෆෝනය තබා තිබෙන ලෝහයටවත් ඔබේ ජනෙල් වල තිබෙන පියන්පත් වලටවත් කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් එකට පාවිච්චි කරන ලෝහ වලටවත් වඩා වෙනස් පිරිපහදු කිරීමේ අසීරු කාර්යයක්. But suppose the government declare one night that Abi- gold, the cost of gold has become only 10 rupees or 10, what you say, single is 10 rupees. 10 rupees. අපි හිතමු එක සුන්දර රාත්‍රියක රජය කියනවා රත්තරන් වල මිල රුපියල් 10ක් වුණා කියලා. And this metal or the rod which we are දැන් putting, මෙන්න මේ මයික්‍රොෆෝනයේ තියෙන ලෝහය it is becoming 100 rupees. ඒක රුපියල් 100ක් වෙනවා රත්තරන් රුපියල් 10ක් වෙද්දි. What people will do? මොනවද ඔබ කරන්නේ? ජනතාව මොකක් කරයිද? They will throw everything. මේ කනේ කරේ තියෙන ඒවා විසි කරයි. They'll remove from here, remove from මෙහෙන් here, ගලවයි මෙහෙන් ගලවයි remove from here, they'll throw that. අතින් Because ගලවයි විසි කරයි. it has become 10 rupees. ඒක රුපියල් 10ක් වෙලා. They'll go and open the window grill and they'll make the ornament and they'll put here. ඒගොල්ලෝ එතකොට ටක් ගාලා ගිහලා ජනේලේ පියන්පත් ජනෙල් වල කවුළු වලට ආරක්ෂාවට දාලා තියෙන පියන්පත් වලින් ආභරණ අරගෙන කනේ එල්ල ගන්න. For becoming the better than the best leader, there is no such kind of attraction with the things of the world and the things of the people, those who are other people are having. We are the people chosen by God. We should have the transformation in our spiritual life. No attraction, no distraction from the things, the material things of the world. අපි හොඳ සිට උසස් නායකත්වයක් සඳහා පරිවර්තනය වීමේදී මේ ලෝකයේ කාරණාවන් ඇස්වල කාරණාවන්ගෙන් ආකර්ෂණයට පත් නොවි දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය ඇති කරගත යුතුයි. Hallelujah. Hallelujah. Maybe the next class I will take some more deep subjects ඊළඟ පන්තියේදී මම මේට වඩා ගැඹුරු කාරණාවන් උගන්වන්නට යන්නම්. so that we should not be, henceforth we should not be children. මක් නිසාද අපි ලදරුවන් මෙන් නොවන පිණිස මීට වඩා ගැඹුරු ඉගැන්වීම් Let us කරන්නට read යන්න. the same. I'm going to conclude with this. Let us read the same verse, book of Ephesians, 4th chapter, 14th verse. 14th verse. 14th verse. තවද අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද Hallelujah, ප්‍රයෝගයෙන්ද Jesus. Hallelujah. රැවටිලි සහිත උපායෙන්ද හටගන්න සියලු ආකාරී ගැන්වීම් නැමැති සුළඟින් ඈත මෑත විසිවෙමින් ගෙන යනු ලබන්නා වූ බාලයන් නොවන පිණිසත් ප්‍රේමයෙන් යුතුව ඇත්ත කතා කරමින් හිසව සිටින ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සියලු දේවලදී වැඩෙන පිණිසත්ය. That means we have to grow towards the perfection. ඒ කියන්නේ අපි සම්පූර්ණත්වයේ කඳා වර්ධනය වෙන්න Of the same like of Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ සම්පූර්ණත්වයේ කඳා And වර්ධනය it වෙන්න. says, henceforth, let us no be children. Let us not be no more children. අපි තවත් ලදරුවන් වෙන් නොවෙමු. Which are, whosoever, by the small other doctrines, by, false doctrine, by false kind of teachers, they are attracted and they are losing their blessings. වැරදි ඉගැන්වීම් කරන දේශකවරුන් මේ ලෝකයේ දේවල් වලට ආකර්ෂණය වෙලා ඔවුන් අනර්ග වරප්‍රසාදය අහිමි කරගන්නවා. They are tossed by the false doctrine, by the false teachers, by the false apostles. ඔවුන් වැරදි ඉගැන්වීම් වැරදි ගුරුවරුන්ට ආකර්ෂණය වෙනවා. But since God has chosen us, the better than the best leader, as better than the best leaders.
නමුත් දෙවියන් වහන්සේ අපව හොඳම නායකත්වයෙන් ඉඳන් උසස්ම නායකත්වයට පරිවර්තනය කරන්න Let තෝරාගෙන us තිබෙනවා. allow the purpose of God for which He has chosen us. Let us allow ourselves to become the worthy vessels of God. අපි උන්වහන්සේ තෝරාගත් කාරණාව ඉෂ්ට වන පිණිස අපි ඉඩ දෙමු භාජන හැටියට උන්වහන්සේට අපව හොඳම සිට උසස්ම නායකයන් හැටියට පරිවර්තනය කරන්නට. It is exactly 1 o'clock. දැන් හරියටම වෙලාව එකයි. The President, I am obeying you. ජනාධිපතිතුමනි මම ඔබට කීකරු වෙනවා. Shall we all get up? ඔබ සියලු දෙනා නැගිටින්න. Just shall we get up just for half a minute? විනාඩි භාගයකට නැගිට සිටින්න. Let us close our eyes. Keep all your belongings down below. අපේ ඇස් වහගෙන ඔබ සතු සියල්ල පුටු Oh, උඩ තියන්න. everything down below, down below. මේ සියල්ල Hallelujah. බිම තියන්න. And if you are willing, you can come in the front also. ඔබ කැමති නම් ඔබට ඉදිරියට එන්න පුළුවන්. We are going to pray for you. අපි ඔබට යාඥා කරන්නට We are යනවා. going to bless you. අපි ඔබට ආශිර්වාද කරන්නට යනවා. We want to make you as the better than the best leader. අපි හොඳම නායකයාට වඩා උසස්ම නායකයා හැටියට Better ඔබ than the best පරිවර්තනය leader. කරන්න යනවා. Only half a minute or 1 minute. That's all. වැඩිම වුණොත් විනාඩි භාගයයි. හොඳම Shall we සිට all- උසස්ම නායකත්වයට Some of you people, those who want to be a Obat- big leader, please come in. Come front. උසස් නායකයෙක් හැටියට පරිවර්තනය වෙන්න කැමති අයට ඉදිරියට එන්න පුළුවන්. We will not pray separately when we meet on the corridor, when we go out. We අපි will not pray for you කොරිඩෝරේදී separately. වෙන වෙනම පෞද්ගලිකව හම්බ වෙන වෙලාවේදී යාඥා කරන්න ආශිර්වාද කරන්න නෙවෙයි. This is the මෙතනදී time for කරන්න. you to receive the prayer මේකයි කාලය ඔබට මේ යාඥාව and ලබන්න. receive the blessing of God. මේ ආශිර්වාදය ලබන්න. Receive the fire anointing දෙවියන් වහන්සේගේ ගිනිමය ආලේපය and ලබන්න. receive the gifts of the God. දෙවියන් වහන්සේගෙන් එන වූ වරප්‍රසාද So that දීමන when ලබන්න. you go from here, ඔබ මෙතනින් යනකොට go with the abundance of power and authority, දෙවියන් වහන්සේගේ ආධිපත්‍යය උතුරා ගලා යන්න ගමන් with the කරන්න. fire anointing. දෙවියන් වහන්සේගේ ගිනිමය ආලේපය. When you pray for the people, and ඔබ දෙවියන් ඔබ මිනිසුන්ට යාඥා කරන්නට යන when කල්ලි you lay the hand upon the sick people, ඔබ රෝගීන් මත අත තබන්නට යනකොට they should receive the healing. ඔවුන් සුවය ලබන්නට යනවා. When you pray for the people, those who are under the bondage, ඔබ යාඥා කරනකොට බන්ධනයට හසු වෙලා සිටින අය let the people be delivered. ඔවුන් නිදහස් වෙන්න යනවා. Let the people that are Satan run away from the people. ඒ අසුද්ධ ආත්ම ඒ බන්ධන ඔවුන්ගේ ජීවිත වලින් පලා යන්නට යනවා. When you take the gospel of the truth, ඔබ සුභාරංචියේ සත්‍යතාවය අරගෙන යනකොට the gospel of the peace, සාමයේ සුභාරංචිය the gospel of Christ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය let the place be blessed. The area, the house, wherever you are entering with the gospel, let that house be blessed. Let the people of the house be blessed. ඒ ස්ථානය ඒ භූමිය ඒ නිවස ආශිර්වාදය ලබන්නට යනවා. Hallelujah. හාලලූයා. Hallelujah. Let us all close our eyes. Let us all close our eyes. Hallelujah. අපි ඇස් දෙක වහගමු. Let us all close our eyes. Hallelujah. 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 Jesus. Oh, Rabashakha Balaba Jesus. හොඳයි අපි ආඥා කරමු දෙවියන් වහන්සේ අර පොළවේ පස් වලින් රත්තරන් ගන්න උදුනට පස් දානවා වාගේ ගිනි උදුනට දාලා පස් වලින් රත්තරන් පිරිසිදු වෙලා අයින් වෙලා එනවා වගේ දෙවියන් වහන්සේ මේ කඳවුරට ඔබ ගෙනත් තිබෙනවා උන්වහන්සේගේ සුද්ධාත්ම ගින්දරෙන් පවිත්‍ර කරලා යේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍ර කරලා ඔබව බලවත් සාක්ෂිකාරයෙක් වන පිණිස අපි ආඥා කරමු සුද්ධ දේවී පියාණනි අද මේ පණිවිඩය ගැන ඔබ වහන්සේට ස්තුති කරන අතර බාධා කරන්නා වූ සෑම යක්ෂ ව්‍යාධි අඳුරු ආත්ම අපි නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් බඳිනවා ඔබ වහන්සේගේ ලේ වල බලෙන් නැවත නැගිට නාසරී යේසුස් වහන්සේගේ ජීවමාන මවිත නාමයෙන් ස්වාමිනී අද පටන් මේ දරුවන් සෑම කෙනෙක් මේ තරුණ තරුණියන් බලවත් ආලේපලත් දෙවියන් වහන්සේගේ සුමාරංචය උදෙසා ස්වාමිනී කැපෙන්නා වූ බොහෝ දෙනෙක් ගැලවීමට ගෙනෙන්නා වූ දමස්පතා එක එක්කෙනාට සාක්ෂි දෙන්නා වූ ඔබ වහන්සේගේ බලවත් ආත්මෙන් පූර්ණ සාක්ෂිකාරයන් වෙන්න දාන කරනවා යේසුස් වහන්සේගේ සුද්ධ නාමයෙන් ඔබ වහන්සේ දුන්නා වූ ආලේපෙන් ස්වාමිනී උපරිම බලෙන් පූර්ණව ජය ගන්න ඔබ වහන්සේ අනුග්‍රහ දුන්නා යේසුස්ගේ නාමයෙන්